හරි. පුතේ දෙවෙනි දවසේ එහෙනම් අපි යමු ආයි පාරක් කියා දීපෙකට දැන් රෙකෝඩින් දාන්න ඕනේ. එන්න රෙකෝඩින් එක බලන පුතාලා දුරට කියන්නේ මුලදී රෙකෝඩින් එක දාන්න අමතක වුණා. ඕන් දැන් තමයි රෙකෝඩින් එක දැන්. රයිට්. ඔන්න වැඩේ පටන් ගත්තා. මොකද්ද ආයි පාරක් කියා දෙන්නම්. ඒ කියන්නේ ශනික මතක් කිරීමක් කරන්නම් ඈ. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් සමයි ඊට සම්මුඛ කෝණ සමාන වේ. පුතේ AB පාදයට AC පාදය සමානයි. ආයි පාරක් අහගන්න මේ මතක් කරගන්න කොහොමත් මතක් කරන එක ආයි පාරක් මතක් කරන නිසා අහගන්න. AB පාදයට AC පාදය සමානයි. හරි. AB ට AC සමානයි. ඔන්න පාදයක් සමානයි නම් ඒ කියන්නේ පුතේ සමද්විපාදයි. ත්‍රිකෝණය සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක පාදයක් සමාන එක සමද්විපාදයි. ත්‍රිකෝණයක පාදයක් සමාන වේ නම් ඊට සම්මුඛයි කියලා කියන්නේ පුතේ කටට කට යොමාගෙන ඉන්නවා. ඒ කියන්නේ කටට කට. මගේ කට පැත්තට ඔයාකට යොමු වෙලා ඉන්නවා කියලා කියන්නේ පුතේ ඔයා දිහා මම බලන් ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ පුතේ මෙතන වෙන්නෙත් මේ බලන්න AB පාදය දිහා බලන් ඉන්නවා මෙන්න මේ සිම්පල් B කෝණය. AB පාදයේ රතු පාටින් ඊතලයක් ගහලා තියෙනවා මේ AB සිම්පල් B කෝණයටත් රතු පාටින් ඊතලයක් ගහලා තියෙනවා. උන් දෙන්න මූණට මූණ බලාගෙන නේද ඉන්නේ. අන් එනම් පුතේ අන් දෙන්න එකිනෙකට සම්මුඛයි. ඊට පස්සේ පුතේ AC පාදයේ ඉන්නවා මෙතන සිම්පල් A කෝණය ඉන්නවා. එහෙනම් මේ AC පාදයේ සිම්පල් A කෝණය බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ පුතේ උන් දෙන්න සම්මුඛයි. සම්මුඛයි කියන්නේ මගේ කටට ඔයාගේ කට යොමු වෙලා. ඒ කියන්නේ පුතේ යොමු වෙලා බලාගෙන විතරයි ලං වෙලා නැහැ. යොමු වෙලා. හරිද බලාගෙන විතරයි ඉන්නේ. AC පාදයේ දිහා මේ සිම්පල් A කෝණේ බලාගෙන ඉන්නේ. එහෙනම් ඒ දෙන්න එකට බලන් ඉන්නවා අර දෙන්න එකට බලන් ඉන්නවා. ඒගොල්ලෝ සම්මුඛයි. ඒ කියන්නේ මුණට මුණ බලන් ඉන්නේ. එහෙනම් පුතේ AB පාදයේ AC පාදයේ සමානයි නම් AB පාදයේ බලාගෙන AB පාදයේ දිහා බලාගෙන ඉන්න සහ AC පාදයේ දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ සම්මුඛ දෙකක් සමානයි. ඒ තමයි පුතේ දාලා තියෙන්නේ AB පාදයේ සමාන AC නිසා A simple A සමානයි simple B කියලා. වැඩේ ගොඩ. right. මේ වීඩියෝ එක බලන පුතේකට මෙන්න මේ ප්‍රමේය තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න ශනිකව ආයි පාරක් කියා දෙන්න. දැන් අපි යනවා දෙවෙනි. දැන් මේක කියා දෙනකොට අරක තේරෙනවා කොහොමද ආයි කතා කරන්න දෙයක් නැහැ. පුතේ ප්‍රමේයන් ගත්තාම ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය කියලා දෙකක් තියෙනවා. හැමෝටම නෑ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මේකේ මෙහෙම වෙනවා නම් අරක අරහෙම වෙනවා වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් එක තරංගයක් තියෙනවා අත ඉස්සුවක් ගහනවා. හරිද? එක තරංගයක් තියෙනවා අත ඉස්සුවක් ගහනවා. අපි හිතමු කිචි කාගෙන යනවා. අත උස්සුවක් ගහනවා. ඒ නිසා කොහොම හරි කිචි කාගෙන ඉන්න ඕනේ. අත උස්සන්න බෑ. එහෙනම් ඔන්න දැන් අත ඉස්සුවක් ගහනවා. මොකද්ද ගේම් එක? අත ඉස්සුවොත් ඇඟට ගහනවා. අත ඉස්සුවොත් ඇඟට ගහනවා. හරිද? බලන්න මේ පොඩි උන්නේ. එතකොට තව ගේම් එකක් තියෙනවා ඒක අනිත් පැත්ත. ගැහුවොත් අත උස්සනවා. හරිද? අත ඉස්සුවොත් ගහනවා ගැහුවොත් අත උස්සනවා. ඒ වගේ තමයි පුතේ ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය කියලා කියන්නේ. ප්‍රමේය විලෝමය. දැන් අරගෙන මොකක්ද කිව්වේ? පාද දෙකක් සමානයි නම් කෝණ දෙක සමානයි. දැන් එහෙනම් මේක බලන්නවා. විලෝමය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වෙයි. මොකද්ද මේ කියන්නේ? දැන් පුතේ මෙන්න මේ සිම්පල් A මෙයයි. මුන් දෙන්න බලන් ඉදින්න එකට. අනේ මං ඔයා දිහා බලන් ඉන්නේ. ඔව් මේ දෙන්න එකිනෙකට බලාගෙන ඉන්නේ. හරිද? මේ බලන්න මෙන්න මේ දෙන්න. මේ දෙන්නත් එකිනෙකට බලාගෙන ඉන්නේ. ඔන්න පුතේ ඔය මලෙන් උපන් සමන ලී වගේ බලන්න බලන් ඉන්නේ මේ මෙයා දිහා මෙයා බලන් ඉන්නවා මෙයා දිහා මෙයා බලන් ඉන්නවා. හරිසෝ. AB පාදයේ දිහා සිම්පල් B බලන් ඉන්නවා. AC පාදයේ දිහා සිම්පල් A බලන් ඉන්නවා. හරිම ෂෝක් පුතේ. එහෙනම් බලන්න කෝණ දෙක සමානයි. කලින් දුන්නේ පාද දෙක සමානයි. ඒ නිසා ඒ දෙන්න දිහා බලන් ඉන්න දෙන්නත් සමානයි. දැන් කියන්නේ කෝණ දෙක සමානයි. සිම්පල් A ට සිම්පල් B සමානයි. ඒ නිසා AB පාදයට AC පාදය කෙලින් සමානයි. සිම්පල් A ට සිම්පල් B සමානයි. කෝණ දෙක සමානයි නම් පාද දෙක සමානයි. කලින් මොකද කිව්වේ? පාද දෙක සමානයි නම් කෝණ දෙක සමානයි. එහෙනම් පුතේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය මාරු කරන්න එපා. ප්‍රමේය එකක් විලෝම එකක්. ඒකෙම අනිත් පැත්තනේ කියලා විලෝමයට ප්‍රමේය ලියලා හරියන්නේ නැහැ. රයිට්? මොකද දැන් ප්‍රමේයට එනවායි පාරක් අපි. දැන් මතක් කරනවා. මොකද්ද? දැන් මාත් එක කියනවා. දැන් ඔයා පුතේ S2 පියාගෙන මේ මම කියපු ටික අර මූණට මූණ කෝණේ පාදේ බලන් ඉන්න විදිය. හරිද? අරක හැදිච්ච විදිය. දැන් ඔය ඔළුවෙන් සිහි කරන බුදු. ඔයාලට දැන් මේ අවකාශය නැවෙන්න ඕනේ. S2 පියාගෙන. දැන් S2 පියාගෙන මාත් එක මෙහෙ ගමු ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය. ඒ කියන්නේ පුතේ මෙතනින් ත්‍රිකෝණ ඉවරයි. ඊට පස්සේ අපි යන සමාන්තර රාශි වලට. ඒ නිසා මේ ටික හොඳට අවධාරණය කරගන්න. right. මොනවද දැන්? ඔන්න S2 පියාගත්තා. S2 පියාගත්තා. පොරාට බලන්න හැටි ඉන්නවා. ඔය බලන එකට කියන්නේ. ඔය බලන හොරින් අර බලන පියාගත්තා. දැන් ඔන්න
ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඔන්න පුතේ පාද දෙක සමාන නැහැ කියලා පේනවා. එම පාද දෙකට හරි මේ පාද දෙක අල්ලගත්තා. සම්මුඛයි. එයා දිහා බලන් ඉන්න. කෝණ සමාන වේ. ක්‍රමය මොකද්ද පුතේ? සමද්විපාත ත්‍රිකෝණ ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. දැන් ඔන්නවා හිතින් කියනවා මම භාගය කියන්නේ ඉතුරු භාගව තනියෙන් පුරවන්න ඕනේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් සමාන වේ. ත්‍රිකෝණයක පාද සමාන වේ. අද මුලින්ම තනියෙන් කියමු බලන්න. කිව්වා. ඔන්න කිව්වා. ඔන්න කිව්වා. හරි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදයකට සම්මුඛ කෝණ සමාන වේ. දැන් හරි. දැන් හරි. ලියා ගන්න ඕනේ නැහැ ඔක දීලා තියෙන්නේ. දඟලන්න එපා ටිකක් ඔය සමහර කට්ටිය ඉන්නවා නිකන් පචේට ලියනවා. ලියනවා ඔය මේක ලියා ගන්න ඕනේ අයියෝ මේක වැද්දක. පච කර ඉන්න එපා පුතේ ඕක ලියන්න ඕනේ ටියුට් එක දීලා තියෙන්නේ. දැන් පුතේ ප්‍රමේය විලෝමය ආයස් දෙක පියාගත්තා. දැන් ආයෙ මෙනෙහි කරනවා. කලින් කිව්ව ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ. දැන් කියන්නේ මොකද්ද? විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. කලින් කිව්වේ පාද දෙකක් සමාන නම් කෝණ දෙක සමානයි. ඒක විලෝමයේ පුතේ කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ පාද සමාන වේ. පටලන්න එපා. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි ඊට සම්මුඛ කෝණ සමානයි. දැන් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. පුතේ ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය ඉවරයි. ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය ඉවරයි. දැන් තනියෙන් මතක් කරන්න. මම පොඩක් නිහඬතාවයක් දක්වන්න මගේ වාචාල කටත් එක්ක පාඩම් කරන්න බෑ කියලා මම දන්නවා. මම පොඩක් නිහඬ වෙන්නම්. දැන් පටස් ගාලක මතක් කරගන්න. මතක් කරගෙන මේ ත්‍රිකෝණ දෙකේ මේ ප්‍රමේයන් දෙක ඇතුළේදී ඔයාට නැගෙනව නම් අංශු මාත්‍රික හෝ ප්‍රශ්නයක් ශනික මෙසේජ් එකක් දාන්න. ඉක්මනට. දැන් පළවෙනි එක ඉවර වෙන්න ඕනි. දැන් දෙවෙනි එක පටන් ගන්න. විලෝමය හරි. ඊළඟ කාරණාව. දැන් බලන්න මොකද යකෝ මේ බුවල්ලෙක් දාලා ඉන්නේ. මේ අකට පිස්සුද මේක මොන්ටිසෝරි ටියුට් එකක්ද කියලා. පුතේ අපි සාමාන්‍යයෙන් පළවෙනි සෙමිනි එකෙත් මම කිව්වා මගේ මේ ටියුට් වල පුතේ තනිකර මොන්ටිසෝරි විදිහට මම ටියුට් එක හදලා තියෙන්නේ. මොකද ජ්‍යාමිතිය කියන්නේ බරපතල කොටසක් කියලා හිතන නිසා මේක මොන්ටිසෝරි ටයිප් එකෙන් ගන්නවා. මොන්ටිසෝරි ඉදවට කියා දීපු අයන්න ආයන්න ඉර ගහන හැටි වැස්ස වහන එක අදින හැටි ඇරේටි ගහන හැටි ඇපල් ඇඳලා ඒක කොළ ගුලි වලින් අලෝපු හැටි මතකයි. ඒ වගේ තමයි පුතේ මේකත් මේ බූවල්ලාගෙන එච්චර හිතන්න යන්න එපා. ඔයාලට මේවා නිකන් මතක වෙනවා. මේ ටියුට් එක හදලා තියෙන පුතේ ඉතාලම සෝෂල් ඒ කියන්නේ අර මනෝවිද්‍යාව සෝෂල් සයන්ස් කියන එක උපරිමයටම හදාරපු කෙනෙක්. ඒ නිසා මේකෙදි ඔයාලට මේ ටියුට් එකේ අඟලකින් පාසා ඔයාලට මේකෙදි ලොකු හිතන්නේවත් ඇති විදියට ඔයාලව මොටිවේට් කරලා දෙන. ඒකට සමන් ටියුට් එකකින් පුතේ ඔයාලව උද්‍යෝගිමත් කරන්න බෑ. ගටක් දෙන්න බෑ. ඔයාලට ගැම්මක් දෙන්න බෑ. නමුත් මේ ටියුට් එකකින් ඒ වැඩේ කරලා තියෙනවා. ඔයාලා ටියුට් එක අතර ගත්තාම මේක තේරෙයි. හරිද? මේ ටියුට් කැලේ නෑ. පින්ටර් ටියුට් එක අතර ගත්තාම වැඩේ තේරෙයි. රයිට්. අපි යනවා පුතේ සමාන්තර ආශ්‍රවල. හරිද? සමාන්තර ආශ්‍ර පුතේ සමහර පන්ති තියෙනවා පුතේ ආදරය ගැන කතා කරන පන්ති ඔය YouTube එකේ තියෙන මේ මං කියන්නේ හැම එකක් ගැන නෙමෙයි. හරිද? ඒ නිසා මාව වර්ධව වටහා ගන්න එපා. මට එච්චර ඇත්තටම පුතේ එහෙම අමාරුවක් නෑ. එහෙම ලොකු අමාරුවක් නෑ මට මේකේ මෙහෙම කතා කරන්න හේතුව මේ පාඩමට දාලා කොටසක් ඒ නිසා ඒ ගැන කාරණා. අර සමහර පුතේ කියලා ආදරය ගැන පටන් ගන්න. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ආගන්නකො මම මේ මොකද්ද කියන්නේ කියලා හොඳට. සමහර කපල් ඉන්නවා. හරිද? කපල් ඔය කපල් ඉන්න පුතේ ජීවිතේට හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. ඉතින් සම්මජ්ජාති හම්බෙන්නේ නැහැ. උන් ඔය කරා chat එකක් දායි මොකක් හරි කරේ මෙසේජ් එකක් ඔයස ගෙවල් දෙමාපියන්ගේ සල්ලි ටික කවලා මෙසේජ් එකක් දාලා මොකක් හුට්ටප්පරයක් කරගනි. හම්බෙලා ඔය ජීවිතේ වෙන දේවල් නෙමෙයි. ආන් ඒ වගේ පුතේ ගණන් වල සරල රේඛා තියෙනවා ජීවිතේට හම්බෙන්නේ නැහැ ආයි. ගැව්වයි හම්බෙන්නේ නැහැ මලාට. හරිද? ජීවිතේට හම්බෙන්නේ නැහැ. ඇයි හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ? පුතේ රේල් පාරක් ගන්න. හරිද? රේල් පාරක් ඉන්න දිහාවක ඉන්න පුතෙක් නම් හොඳටම දන්නවා රේල් පාරක් දැකලව ජීවිතේවත් දැකලා නැති කෙනෙක් වුණත් මම දන්නවා රේල් පාරක් ෆොටෝ එකකින් ටීවී එකකින් හරි දැකලා ඇති. ඔය ඇක්සිඩන්ට් එකක් වුණත් පේනවා රේල් පාරවල්.
ඔයා හිතනවා රේල් පාරක පීලි දෙක එක තැනින් ලං වෙනවා කියලා. දැන් අර ඊයර ක්වෙස්චන් දැන් තියෙන්නේ. ඒ පුතේ දෙකම එකට ක්වෙස්චන් එවන්නේ. ඒ අරනවා දැකලා තියෙනවද? මම පොඩ පැත්තකින් පෙන්නන්නම්. මේ බලන්න මේ. මෙහෙම එනවා රේල් පාරක්. මෙහෙමත් එනවා රේල් පාරක්. ඔය රේල් පාරවල දෙක මෙහෙම ක්‍රොස් වෙලා යනවා. ඕ. කොච්චියයි පුතේ උඩින්. ඔම රේල් පාරවල දෙක එකිනෙකට ක්‍රොස් වෙනවද? නෑ. ක්‍රොස් වෙනවා කියන්නේ කැපෙනවා. හරිද? ඒතකොට මේ රේල් පාරවල එකිනෙකට කැපෙන්නේ නෑ. එතකොට පුතේ ඔයා හොඳ ආකාරවම දන්නවා. එක රේල් පාරක් මෙහෙම යනවා. අනිත් රේල් පාර මෙහෙම යනවා. හරි? එක රේල් පාරක් මෙහෙම යනවා. එක රේල් පාරක් කොහොම යනවා? මුන්දෙන් ජීවිතේට හම්බෙනවද? නෑ. හරිද? ඔය දැන් කාලේ ඉන්න කපල් වගේ තමයි මේව හම්බෙන්නේ නැහැ ජීවිතේ. එතකොට පුතේ මේ රේල් පාරේ රේල් පීලි දෙක හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ මේ දෙන්නගේ වෙනස පොඩ්ඩක් බලන්න. මේ වෙනස මේ වෙනස මේ වෙනස වෙනස් වෙනවද? ඔය වෙනස වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහනේ. නෑනේ වෙනස් වෙන්නේ. නෑ. හැම වෙලේම සමානයි. ඒ නිසානේ මුග හම්බෙන්නේ නැත්තේ. ඒ කියන්නේ පරතරය සමානයි. පරතරය සමානයි කියන්නේ මේ දෙන්න අතර අන්තරය සමානයි. අන්තරය කිව්වද තේරුන්නේ නැහනේ. අන්තරය කියන්නේ වෙනස. අර කැම්පස් එකේ අන්තරය නෙමෙයි මේ කියන්නේ මේ වෙන අන්තරය. අන්තරය කියන්නේ වෙනස. හරි. අන්තරය සමානයි. ඒ කියන්නේ වෙනස සමානයි. රේල් පීලි දෙකක් තියෙනවා. රේල් පීලි දෙක අතර වෙනස සමානයි. සරල රේඛා දෙකක් කියලා හිතන්න දැන් මේක සරල රේඛා කියලා කියන්නේ පුතේ නිකන් අඩිලුඩු තියලා ගානට තනි කෙලින් ගාන ඉරක් කියලා හිතන්න. ඒ ඉරි දෙකක් ගන්නවා. ඒ දෙන්න අතරත් හැම වෙලේම අන්තරය සමානයි. අන්තරය සමානයි. අන්තරය සමානයි. අන්තරය සමා කියනකොට අන්තර සමා ගන්න එක ඇත නිසා සමාන්තර කරනවා පුතේ. සම අන්තර. අන්තරය සමානයි සම අන්තර. සම වෙච්ච අන්තර තියෙනවා. ඒ නිසා පුතේ අපි මේක කියනවා සමාන්තරයි කියලා. එහෙනම් පුතේ රේල් පීලි දෙකක් වගේ ජීවිතේට හම්බෙන්න දෙන්නේ කියනවා අපිට කියන්න පුළුවන් ඒ දෙන සමාන්තර කොල්ලෙකුයි කෙල්ලෙකුයි. කියන්න යන්න එපා ගහලපන්නයි. හිතේ තියාගන්න. මුන් දෙන ජීවිතේට හම්බෙන්නේ නැහැ කියලා. එහෙනම් පුතේ මේවට කියන අපි සමාන්තර කියලා. අන්තරේ සමානයි සමාන්තර. හරිද? ෆෝන් එකෙන් ලව් කරන කපල් වගේ සමාන්තර. හරිද? සමාන්තර. දැන් හරි. එතකොට හොඳට කල්පනා කරලා බලන්න සමාන්තර හරි. සමාන්තර ශ්‍රය අශ්‍රය පුතේ එන්න දෙනින් කියන පුතේ පාද හතරක් කියන්නේ. මේක සංවෘත වෙච්ච රූපයක් කියලා. ඒ කියන්නේ පුතේ රේල් පාරවල ගහනවා අරහට ඉරි දෙක. ඔන්න පුතේ සමාන්තර ආශ්‍රය දිච්ච විදිය. එතකොට ඔයාලට තේරෙනවා සමාන්තර කියන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රය කියන්නේ මොකද්ද කියලා. සමාන්තර රේඛා යුගල දෙකකින් ඇත්තනේ මේ බලන්න එක යුගලයක් ඔය එක පැත්තට ඊතල ගහලා තිනවා කියලා කියන්නේ එදෙන සමාන්තරයි කියන්නේ. දැන් බලන්න මේ දෙන ඊතල ගහලා තින්නේ මේ පැත්තට. මේ දෙන්න එකිනෙකට සමාන්තරයි මේ දෙන්න එකිනෙකට සමාන්තරයි. ආන් එහෙනම් එකිනෙකට සමාන්තර වෙච්ච මෙන්න මේ වගේ රේඛාවලට අපි කියනවා සමාන්තර රේඛා කියලා. ඒකකින් හැදිච්ච චතුරස්‍රයකට චතුරස්‍රයක් කියලා කියන්නේ පාද හතරක් තියෙන අස්රයක්. ඒ කියන්නේ පාද හතරක් සංවෘතයි. පුතේ මේක අස්සර මුකෙක් කරලා සතෙක් දැම්මුත් එමුට එළියට යන්න බෑ. හතර වටෙන්ම වැහිලා විවෘත නැහැ. ඒකයි සංවෘතයි කියලා කිව්වේ. හරිද? ඒතකොට විවෘතයව නැද්ද සර්? ඇයි මෙහෙම තිබ්බොත් එහෙම? ඔක විවෘතයි. මේ මෙතනින් යන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් ඔය යන්න බෑ. සංවෘතයි. එතකොට පුතේ තල රූප සාමාන්‍යයෙන් අපි හදින සංවෘත විදියට. රයිට්? එහෙනම් මේ වගේ සමාන්තර රේඛාවලින් හැදිච්ච අස්ත්‍රයකට සමාන්තර චතුරස්‍රයකට අපි කියන පුතේ සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයක් කියලා. දැන් ඔයා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා තේරුම ඇයි මම මෙච්චර නටරටා. ඇයි අප මම මෙච්චර දඟලන්නේ මේ සමාන්තරාශ්‍රයක් ගැන කියන්නේ? මොකක් හරි කහනද? හිතන කට්ටිය ඇති. ඇයි මේ සමාන්තරාශ්‍රය මෙච්චර කියා දෙන්නේ කියලා. පුතේ සමාන්තරාශ්‍රය මෙහෙම කියා දුන්නාම විභාගයට එන්න පත ගාන දින්නේ. ඔය පත ගාන කියලා කියන්නේ මේ ප්‍රමේයන් ගොඩක් එකතු කරලා. හරිද? අර නිකන් අර ඔයාලා ෆිල්ම් වල දකින්නේ මොකක් හරි කොටසක් දුන්නාම අර උන්ගේ තියෙන රොබෝ මොකක් හරි එකකින් මෙහෙම කැලි කැලි ගලවලා බලන්න. මෙහෙම ගලවලා පෙන්නන්න. ආන් ඒ වගේ සමාන්තරාශ්‍රයක හැදෙන විදිය පව දැනගත්තාම පුතේ ඔයාලට මේවට ඒකින් ගලවන්න පුළුවන්. මැෂින් එකක් ගලවන්න මැෂින් එක හැදෙන විදිය දැන් ඉන්න බෑ. නැත්නම් බල ගලවන්න අමාරුයිනේ. ගැලවුවොත් සෙට් කරන්න බෑ. ඒ වගේ තමයි. එහෙනම් සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට හැදෙන්න. දැන් බලමු සමාන්තරාශ්‍රයක ලක්ෂණ. මේ ටික නම් පුතේ ආයි ටක්කෙටම මතක තියාගන්න. ත්‍රිකෝණයි සමාන්තරාශ්‍රයි එකතු කරලා තමයි ඔයාගේ විභාගයේ එක ජාමිතික ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ආයි කතා දෙකක් නෑ. ඉතින් ආයි කවුරු කොහොම මොනා කිව්වත් හරිද මොනේ ඒජන්ත කිව්වත් ත්‍රිකෝණයි සමාන්තරාශ්‍රය එකතු කරලා ගානක් එනවා. වෙන එකක් එනවා වෘත්ත සම්බන්ධව. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ගණන් හැදෙන්නේ. ඒ කියන්නේ සරල රේඛයි අර මේ වක්‍ර රේඛා එකතු වෙලා තමයි ඔය ගණන් දෙක හැදෙන්නේ. ඒ කියන්නේ වෘත්ත. එතකොට පුතේ මේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ කියන එක ආයි টොප් එකට තේරෙන්න ඕනේ ඈ. සුපිරියටම තේරෙන්න ඕනේ. සුපරි පරි වෙන්න ඕනේ. එහෙනම් බලමු. රයිට්.
පළවෙනි මාතෘකාව. සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාද සමාන. දැන් සම්මුඛයි කියන්නේ මොකද්ද? මම අමුතෙන් කියා දෙන්න උනේ සම්මුඛ කියලා. ඇයි එච්චර මම සම්මුඛ කියා දෙන්නේ නැටුවේ? දැන් මේවට මම සම්මුඛ කියා දෙන්න නටනවද? නෑ. දැන් කෙලින්ම තියෙන ආයෙ ඉතින් කස්සිර මල්ලන්න. පාසරම ඉවරයි. තේරෙන්නේ නැත්නම් කමන්නේ මොකද්ද කියන්නේ. මටත් ඒක ඇත්තට මතක නෑ. සමාන්තරසක සම්මුඛ පාද. මෙයා දිහා මෙයා බලන් ඉන්නවා මේ. අනේ ෂෝක් ඉතින් මේ දෙන්න බලාගෙන ඉන්නේ කොච්චරවත් මුණට මුණ මේ දෙන්න මේ. ඔයා මගේ මං ඔයාගේ ඔයා මගේ මං ඔයාගේ. හරි. මේ දෙන්න මේ. ඔයා මගේ මං ඔයාගේ මං ඔයාගේ ඔයා මගේ ෂෝක් එක බලන් ඉන්න. සම්මුඛයි. ඒව එකිනෙකට සමානයි. එහෙනම් පුතේ ඊට පස්සේ සමාන්තර ආශ්‍රයයක් කියන්නේ මොකක්ද කියලා පෙන්වන්න කියලා තිබ්බොත් ඔයා මොකද කරන්නේ? සම්මුඛ පාද වල සමාන කරනවා. සම්මුඛ පාද දෙකක් විතරක් සමාන වුණාම හරිද? හරි. සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. එක යුගලක් සමාන කරොත් ඇති පුතේ. එක යුගලක් සමාන කරොත් ඇති. එහෙනම් ඊට පස්සේ මතක තියාගන්න සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයි. ඒ වගේම කියන්න ඕනි සතුටුම කාරණාව කොහොමවත් සමානයි පුතේ. මේ කෝණයට මේ කෝණේ සමානයි. මේ දෙන ෂෝක් එකෙම අර බලන්න එකටම දිගහැරිලා එකටම කට අරන් බලන් ඉන්නේ. එකම කට උන් දෙන්නටම තියෙන්නේ. හරිද? මේ බලන්න මේ දෙන්න එකම කට තියෙන මේ චූට්ටක් අරගත්ත එකම කටවල් දෙකක් තියෙනවා. එහෙනම් පුතේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ගේම් ඕවර් කියලා හිතන්නේ නෑ. තව එකක් තියෙනවා. බලන්න මේ මොකද්ද කියලා. ඊට කලින් මේක මකාගෙන ඉන්නම්. මේක නිකන් අන්ධ බුදු ජාතකයේ වගේ මං අඩු ගාලා. අච්චු පුතේ එහෙම නැත්තම් පුතේ ඔය එක එක වයිට් බෝඩ් වල කරන කට්ටියට ඕක කරන්න බෑ. ඉතින් අපිට මේක මවන්න පුළුවන්. ඇයි ඒ? ඕඩි පාටක් කියන්නේ මම දාලා ලියලා පෙන්නන්න. එහෙමයි පුතේ ලස්සනට වැඩක් වෙන්න ඕනි. ඔන්ලයින් කරන එක උපරිම ප්‍රයෝජන අපි ගමු. බලන්න ඊළඟ කාරණාව. එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රේ උඩක් වැරදුනා. ගණන් ගන්න එපා. මේ බෝඩ් එක ඇදයි. එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රේ වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. අපට සිරි මොකක්ද ඒකෝ ඒ කිව්වේ? ඒක හරි. ඒක දන්න. විකර්ණය අන්න හුට්ටප්පරට ගහපු කලාබරේ වගේනේ තේරුන්නේ නැහනේ. මොකද්ද මේ විකර්ණය කියලා කියන්නේ? පුතේ විකර්ණය කියලා කියන්නේ මොකක් හරි ශීර්ෂ දෙකක් යා කරාම හැදෙන රේඛාවට විකර්ණයක් කියලා කියනවා. අපි හිතමු මේ සමාන්තර ආශ්‍රයෙන් සමාන්තර ආශ්‍රයේ ශීර්ෂ කියලා කියන්නේ මුළු එකට යා කරාම හැදෙන මොකද්ද? විකර්ණය. එහෙනම් මේක විකර්ණයක් කියන්නේ. මේ තින් ෂෝක් එකට විකර්ණය. අනාශෝයි. මේ ඉන්නේ විකර්ණය මේ. ෂෝයි. ෂෝක් එකට ඉන්නවා දිසි මේ විකර්ණේ. ඔය විකර්ණේ ඔය ඉන්නේ. මේ ඉන්නේ විකර්ණේ. අන්න පුතේ විකර්ණය. අන්න එක් විකර්ණය. පුතේ එහෙනම් මේ සමාන්තර ආශ්‍රයයට පුළුවන් නම් ඔය ටක් ගාලා ශනික මෙසේජ් එකක් දාන පළවෙනි උත්තරේ විතරයි මම පිළිගන්නේ. හරිද? දාන පළවෙනි උත්තරේ විතරයි මම පිළිගන්නේ. ඊට පස්සේ උත්තරේ වන්න එපා. ශනිකව මට උත්තරේ පට ගාලා දැන් ටයිප් කරන්න බලාගෙන ඉන්න. සමාන්තර ආශ්‍රයකට විකර්ණ කීයක් පිළිගන්න පුළුවන්ද උපරිම? සමාන්තර ආශ්‍රයකට විකර්ණ උපරිම කීයක් පිළිගන්න පුළුවන්ද? හරි පුතේ උත්තරයක් ආවා. right උත්තරයක් ආව පුතේ. හරි. ඇති. ඕ කෙල්ලෝ කොල්ලෝ ඇති දෙයියනේ ඇති. පුතේ සමහරව නම් හිතන්න බැරි උත්තරයක් තියෙනවා. ඇති. හරි. පුතේ විකර්ණයක් කියලා කියන්නේ පුතේ මුළු දෙකක් එකට යා කරන එකක්. ඉතින් පුතේ මේ ඇරෙන්න තව හැදෙන්න පුළුවන් කීයද මේ? මේ මුළු දෙක මේ මුලට යා කරා. මේ දෙක යා කරා. සමහරව හිතනවා ඇයි එතකොට මේ මුළු දෙක මෙහෙම බැරිද? අනේ පොඩක් කියන්නකෝ මේ මුළු දෙක මෙහෙම. අනේ පුතේ නිකන් කොහොම අරවා ගන්න එපා. ඔය දෙක මුළු දෙකක් යා කරන්න බෑනේ පුතේ ඔහොම. මුළු දෙක කටවල් කැපෙන්න යා කරන්න ඕනේ. එතකොට පුතේ නිල් පාටයි රතු පාටයි විතරයි පුළුවන්. මේ දෙකයි ඇදෙන්නේ. මුළු දෙක මේ මුළු දෙකට මේ මුළු දෙක මේ මුළු දෙකට සෝ ඉතින් එහෙනම් පුතේ සමාන්තර ආශ්‍රයට පුදුරට එන්න බල විකර්ණ දෙකයි. එහෙනම් අපි දැන් එක විකර්ණයක් ඇඳලානේ තියෙන්නේ. ඒකෙන්ම කතා කරගේම ගාමු. ඒකෙන්ම ගේම ගහමු. ඔන්න බලා ගන්න. විකර්ණයක් ඇඳලා තියෙන්නේ මේ AC කියන විකර්ණය. හරි. එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය කියලා කියන්නේ පුතේ මෙයාගේ මේ සම්පූර්ණ ඉඩ. ඒ කියන්නේ මේ ABCD කියන මෙන්න මේ සමාන්තර ආශ්‍රය අල්ලන් ඉඩ ප්‍රමාණයක් තියෙන. දැන් මේක අල්ලනවා අපි ටයිල්. ටයිල් අල්ලන ඉඩ ප්‍රමාණය. අන්න ඒක තමයි පුතේ වර්ගඵලය කියලා කියන්නේ. මේ ඉඩ ටික. හරිද? එහෙනම් මේ එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමච්ඡේදනය කරේ මොකක්ද මේ සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ? තේරෙන්නේ නැහැ නේ. සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ පුතේ සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ සමච්ඡේදනය කියලා කියනවා පුතේ. ඉතින් කතා දෙකක් නැහැ. ගණන් වල මොන තුන් ලෝකේ පුතේ ඔයා ගණන් කරන ගත්තත් සමච්ඡේදනය කරනවා කියලා කියන පුතේ දෙකට බෙදෙනවා.
ඉතින් සර් ඔකට දෙකට බෙදනවා කියලා කියන්න බෑද? මම කියවනේ ගණන් කියන්නේ පොස් කියලා හරියට. මගේ ෂෝක් එක මෙහෙම තිබ්බට හරිම ෂෝක් ඉතින්. දැන් අමාරු කියන ගණන් ටික ලේසියිනේ. ඒක තමයි පුතේ මං කිව්වේ. එහෙනම් බලන්න. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. වර්ගඵලය සමච්ඡේදනය කරයි කියලා කියන්නේ මේ විකරණය ගැව්වා මේ සමාන්තර ආශ්‍රය හරියමදී මොකද වෙන්නේ? දෙකට බෙදනවා නේන්නම්. එහෙනම් මෙන්න මේ පැත්තේ ත්‍රිකෝණයට මේ පැත්තේ ත්‍රිකෝණය සමානයි. මේ ADC කියන ත්‍රිකෝණයට ABC කියන ත්‍රිකෝණය මොකද්ද වෙන්නේ පුතේ? සමාන වෙනවා. ADC කියන ත්‍රිකෝණයට ABC කියන ත්‍රිකෝණය සමාන වෙනවා. ADC ත්‍රිකෝණය සමානයි ABC ත්‍රිකෝණේ වර්ගඵලයන් කියන එකට මම කිව්වේ. ඇයි මේ සමාන්තර ආශ්‍රය හරිමැදින් ඉරක් ගැව්වම මේව මුළු දෙක කැපෙන්න මේකේ වර්ගඵලය මේක හරිමැදින් දෙකට බෙදෙනවා. ඒක තමයි පුතේ කියන්නේ එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි කියලා. හරිද? විභාගයට වලියලා හරියන්නේ නැහැ මේක එක විකරණය හරහට ගන්න රේඛාවකින් මේක දෙකට බෙදයි කියලා. අර වදිට පොස් විදියට ලියන්න කොහමද? දැන් ඔයාලට අමතක වෙන්න විදිහක් නැහැ. ඔන්න බලන්න මතක් කරමු. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය එක් එක් විකරණය මගින් මතක් කරන්න. ඔන්න මතක් කරා. මම මගේ හිටිනවා. ඔන්න මම හිටපු දන ඔයා දැන් මතක් කරනවා. මම හිටවපු දන මම දැන් මතක් කරනවා. එක් 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 විකරණය මගින් සමාන්තර ආශ්‍රය ඊට පස්සේ මොකද්ද? එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය මොකද්ද කරන්නේ? සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ දෙකට බෙදනවා. හරි. එහෙනම් එක් එක් විකරණය කියලා කියන්නේ ශීර්ෂ දෙකක් යා කරන රේඛාව. හරි. එහෙනම් එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ ඔක්කොම තුනක් තියෙනවා. දැන් අහන පුතේ වගේම ප්‍රශ්නයක් සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ තුනක්. විභාගෙට අහන්නේ නැහැ වගේ ගොම් ප්‍රශ්න වුණාට ඔයාගේ හිතින් ඔයා අහන්න ටක් ගාලා සමාන්තර ආශ්‍රයේ තියෙන ලක්ෂණ තුන හරිම ලේසි. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකරණය මගින්. ඇයි මේ එක් එක් විකරණය කියලා කියන්නේ? පුතේ විකරණ දෙකක් තියෙනවා. එක එක විකරණ කියලා කියන්නේ එක එක විකරණ දෙක. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. වැඩි හරි නේද? මොකද ලක්ෂණ තුන? සමාන්තර ආශ්‍රිත සම්මුඛ පාද සමාන වේ. දෙවෙනි ලක්ෂණය මොකද්ද? සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි ලක්ෂණය මොකද්ද? එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රිත වර්ගඵලය සමච්ඡේදනය කරයි. රයිට්. අපි දැන් පුතේ ආයෙ පොඩ්ඩක් මුලට යනවා. ඇයි මුලට යන්නේ සර්? මේක මතක් කරගෙන ඉන්න එපා ආයෙ පාරක්. මම කිව්වනේ මතක වෙන්න දෙන්නේ නැහැ කියලා. හරි. පුතේ ඒවා ජීවිත කාලේ පාඩම් කරනවා කියලා කියන්නේ ඔයා එකම දේ නැවත අමතක වෙන්න ඇරලා මතක් කරගන්න. ඒ මතක් කරන්න පුතේ ජීවිත කාලේ මට මතකයි. හරි. දැන් අද දවසේ කරපු පළවෙනි ප්‍රමේය දැන් පාඩම් කරමු. දැන් මාත් එක කියමු. දැන් කම්මැලි වෙන්න එපා. ඉතින් මේ නිකන් ඇවිල්ලා පින් උත්තර ටික වගේ මම ගියා දෙන එක බලන් ඉඳලා යන්න නෙමෙයි ආවේ. පැය දෙක විනාශ කරගන්න ඕනේ නෑනේ නිකන්. ඒ නිසා අහන් ඉන්න හොඳට. හොඳට උත්තර දෙන්න දැන්. ඔන්න දැන් මාත් එක කියනවා ඈ. ත්‍රිකෝණයක පාදයක් සමාන වෙනම් ඊට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාදයක් සමාන වෙනම් මේ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ඊට කිව්වත් හරියද? ත්‍රිකෝණයක පාදයක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. දෙවෙනි එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ප්‍රමේය විලෝමයේ පුතේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ඒකේ ප්‍රමේය කියන්නේ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වෙන එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. රයිට්. ඊළඟට නා පුතේ සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරා පුතේ. සමාන්තර ආශ්‍රයක විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. සමාන්තර ආශ්‍රයක් අඳුර ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා පුතේ. මොකක්ද මේ විශේෂ ලක්ෂණ තුන? 1 සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. 2 සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. 3 එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඔන්න පුතේ ලක්ෂණ තුනක් ඉවරයි. දැන් අපි මේ ආපු පැය භාගයට විතර පැය භාගයට රන් ගියා. ප්‍රමේයන් තුනක් කරලි ඉවරයි. බලන්න පුතේ මතක නැද්ද කියලා දැන්. අයිති ඇටි හැලෙන්න මතකයි නේද? ඉතින් කොහොමද කියන්නේ පුතේට ගණන් බෑ කියලා? ඈ ඔයාම හිතන් ඉන්නවට ගණන් බෑ කියලා. try කරොත් බැරි නෑ පුතේ කරගන්න පුළුවන්. මැදින් කමර්ෂල් ඇඩ් එකක් දානවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේක කියන්න ඕනි කාරණාවක් නැත්නම් අන්තිමට ගියොත් එක මේ ගොඩක් කට්ටිය අහගෙන ඉන්නේ නෑ. එතකොට පුතේ අද දවසින් අපේ සෙමිනාර් එකේ දෙවෙනි දවස් දැන් තාම ඉවර නෑ හොඳයි. දැන් තව ගොඩක් තියෙනවා කරන්න. මේ මැදින් මම පොඩි ඇඩ් එකක් දාන්නේ. මේ අද දවසෙන් පුතේ අපි දැන් ෆ්‍රී කරනවා කියවම දවස් දෙක අද දෙවෙනි දවසත් ඉවරයි. දැන් කට්ටියන දවස් 6 කරනවා දවස් දෙකක් මොන්න කරා. ටියුට් එකනොත් දීලා.
අදින් පස්සේ පුතේ සෙමින එක ඒ කියන්නේ කෝස් එක මෙහෙමයි වෙන්නේ. මම පොඩි අයිඩියා එකක් දෙන්නම් ටක් ගාලා විනාඩිය දෙකක් ගන්න. බය වෙන්න එපා ගොඩක් වෙලා ගන්න. අපේ මේකේ සම්පූර්ණ කෝස් එක පුතේ මාස දෙකක්. 2 month කෝස් එකක් කියන්නේ මාස දෙකක්. මේ මාස දෙකෙන් පළවෙනි මාසේ ගණන් ගන්න නෑ පුතේ මේ දවස් දෙක. ඒ කියන්නේ මේ දවස් දෙක ඇරෙන්නත් මාස දෙකක්. හරිද? මේ දවස් දෙක ඇරෙන්නත් මාස දෙකක්. මාස දෙකක් කියන්නේ සම්පූර්ණ සති 8ක්. දවස් 8ක් මේක කරනවා මේ කෝස් එක. මේ කෝස් එකේ දවස් 8න් ඇත්තටම දවස් 10ක කෝස් එකක් දැන් දෙකක් කරලා ඉවරයි. අදින් පස්සේ දෙකක් ඉවරයි. තව 8ක් තියෙනවා. මේ 8 ඇතුළතදී පුතේ මේ සම්පූර්ණ ටියුට් එකම. හරිද? මේ වලදී පෙන්නන පොත මේක තමයි පුතේ ඔයාලගේ සෙමින එකේ ටියුට් එක. මේ ටියුට් එකක් කියන පුතේ තනිකර පොතක්. හරිද? මේක තියෙනවා පුතේ පිටු 60ක් විතර. මේ පිටු 60න් සම්පූර්ණ පොතේ ඔයාට අංග සම්පූර්ණවම ඔයාගේ විභාග පේපරේට එන ජ්‍යාමිතිය ගාන සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. නිර්මාණ ගාන සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. ආයි කතා දෙකක් නැහැ. කොහෙවත් කොනක් ඉතිරි කරන්නේ නැහැ. ඒකට රන් ඉතින් මේකට දාලා නැහැ. එහෙම කතා නැහැ පුතේ. මේක සම්පූර්ණයෙන් ඔක්කොම ටික තියෙනවා. හරිද? මේකේ තියෙන ටික මම පණක් කරන්නම් පොඩ්ඩක්. මේ තියෙන ජ්‍යාමිතික ප්‍රමේයන් ටික තියෙනවා පුතේ. නිර්මාණ ටික තියෙනවා. ඒ අරෙන්න මේක කෙඩි ප්‍රශ්න තියෙනවා පුතේ සම්පා මට මතක නැහැ ගාන නම් 70 ගණන් දෙකොත් තිබ්බා. රචනා ප්‍රශ්නක් තියෙනවා පුතේ 50කට එහා. රචනා ප්‍රශ්න අනුමාන ඒවා. පුහුණු අභ්‍යාස පුහුණු කරන්න ඕගොල්ලන්ට. ඊට පස්සේ පුතේ පසුගිය විභාගය කියන්නේ පුතේ 2016 නිව් සිලබස් එකේ පටන් ගන්න 2016 ඉඳලා 20 වෙනකම් 21 පේපරේ දැම්ම දෙන්න විදියක් නැහැ. 20 වෙනකම් පුතේ ඔයාට මේක සම්පූර්ණ රචනා ප්‍රශ්න ටිකයි කෙටි ප්‍රශ්න ටිකයි වෙන් කළා. මේ අවුරුද්දේ මේ ප්‍රශ්න මේ තියෙන්නේ. ඒක කිය වෙන් කළා තියෙනවා. ඒ ටික ඔක්කොම පුතේ මම ඔයාලට පන්තියේදීම කරන්න දීලා පන්තියේදීම සාකච්ඡා කරනවා. හරිද? මේ ටික ඔක්කොම සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරනවා මේ මාස දෙක ඇතුළතදී. එතකොට මේ මාස දෙකම පුතේ දැන් සාමාන්‍යයෙන් මාස දෙකම මම ඔන්ලයින් කරන්නේ මාස දෙකම ෆුල් ටයිම් සම්පූර්ණයෙන්ම වගකීමක් ගන්නවා මාස දෙක ඉවර කරලා මේ ටියුට් එක ටික කටපාඩම් ගිය වෙනවාමයි. වගකීමෙන් කියන්නේ. හරිද? ඒ වගකීම මම ගන්නවා. ඔය කාරණා ටික ඔක්කොම ගන්න පුතේ දැන් දෙවෙනි දවසින් පස්සේ ෆීස් එක මෙහෙමයි වෙන්නේ. ඔයා මාස දෙකේ ගාස්තු වෙන වෙනම ගන්න පුතේ ඔයා ගෙවන්න ඕනේ ඉස්සෙල්ලාම පළවෙනි මාසෙට 1300ක්. මේ 1300 ගෙවුවට පස්සේ පුතේ කෙලින්ම ඔයාලා ටියුට් එක ගෙදෙට්ට එනවා. අනිවාර්යෙන් ගෙදෙට්ට එවනවා. හරිද? ඒ විදිහට මම වැඩසටහන තියෙන්නේ. ඔයා මොන අස්සක මුල හිටියත් ලංකාවේ කොයි කොනේ හිටියත් ඔයාලා ටියුට් එක ගෙදෙට්ට එවනවා. 1300ක් ගෙවන්න ඕනේ පළවෙනි මාසෙට. ඊට පස්සේ පුතේ ඔයාලා ටියුට් එකත් එක්කම හම්බ වෙනවා අපේ රෙජිස්ටර්ස් නම්බර් එකේ රෙජිස්ටර් නම්බර් එකෙන් තමයි පුතේ ඔයාලට මේ ක්ලාස් එකට ජොයින් වෙන්නේ. නමකින් ජොයින් වෙන්න විදියක් නැහැ. මම කතා කරන්නේ නම්බර් එකකින්. හේතුව පන්ති ඇස්සදී ප්‍රශ්නයක් ඇහුවාම නේද චොර වෙනවා කියන හිතනවනේ ඔයගලන්ට. ඒක අරගෙන සවුතේ මම නමෙන් ජොයින් වෙන්න දෙන්නේ නැහැ. මම දෙන්න මගේ කෝඩ් එකක්. ඒ කෝඩ් එක ඔක්කොම චෙක් කරනවා. ඉතින් හොරාට නම් එන්න බෑ කාටවත්. ඒ කෝඩ් එකෙන් පුතේ ඒ කෝඩ් එක ගන්න ටියුට් එකත් එක්ක 1300යි පළවෙනි මාසෙ. මේ කොළ 60ේම ටියුට් එකයි කඩලා නෙමෙයි සම්පූර්ණ ටියුට් එක දෙන්නේ. ඊට පස්සේ පුතේ ඔයා දෙවෙනි මාසේ පටන් ගන්න කලින් තව 700ක් ගෙවන්න ඕනේ. එතකොට පුතේ සම්පූර්ණ කෝස් එකම මාස දෙකටම පුතේ 2000. ඒ කියන්නේ පුතේ ටියුට් එකක් දීලා රුපියල් 10000 තමයි මාසෙකට පරන්නේ. හරිද? මේ ওই විදිහට වාරික වශයෙන් ගෙවනවා. එහෙම නැත්නම් පුතේ ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ සම්පූර්ණ සෙමින එකම එකපාර මට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා මම මේක එකපාර කරලා ටියුට් එක ගන්නවා මාස දෙකකට. එහෙනම් පුතේ ඔයා ගෙවන්න 1900යි. රුපියල් 100ක් එතනත් අඩු වෙනවා. මේ 1900 ගෙවුව ගමන් ඔයා ටියුට් එක ගෙදෙට්ට වෙනවා. හරිද? මේ ටියුට් එක සම්පූර්ණයෙන් ගෙදෙට්ට එන වගකීම සම්පූර්ණයෙන් මම බාර ගන්නවා. ඔයාගේ පැත්තෙන් ඔයා අරගෙන මාරේ හානියක් වුත් නෙමෙයි සම්පූර්ණ මට ප්‍රූෆ් එකක් එනවා ඔයා මේ ටියුට් එක බාරගත්තා කියන්න. ඒ විදිහට තමයි මම ටියුට් එක ගන්නේ වගකීමෙන් ටියුට් එක කරන දවසට කලින් එනවා. පන්තිය පටන් ගන්න දවසට කලින් එනවා. එතකොට පන්තිය කෙරෙන දවස් ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති බය වෙන්න එපා. ෆීස් ගෙවන්න මම කාලයක් දෙනවා. ෆීස් ගෙවලා සාමාන්‍ය සතියක එකමාරක් කාලයක් දෙනවා වලට ෆීස් ගෙවලා සම්පූර්ණ ටියුට් එක ගන්න. ඒ කාලය ඇතුළත සම්පූර්ණයෙන් ගත්තට පස්සේ ඒ ගත්ත කට්ටියව කෝඩ් විදියට මම දාගන්නවා වෙනම ගෲප් එකකට. ඒ ගෲප් එකේ පුතේ ඔයාලා වෙන වෙනම කතා කරනවා මම ඔයාලගෙත් එක්ක. ඔයාලට පුළුවන් දවස් වේලාවල්. එතකොට පුතේ පන්තියෙන් 30 දෙනෙක් ටියුට් එක සල්ලි දීලා ගන්නවා නම් ඒ කියන්නේ ටියුට් එක ගන්නවා කියලා කියන්නේ කෝස් එක සල්ලි දීලා ගන්නවනේ. මේ කෝස් එකට 30 දෙනෙක් කියනවා නම් ඒ 30 දෙනාත් එක්කම කතා කරනවා කෝස් එක වෙන්නේ කවද්ද කරන්නේ කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ ටියුට් එක ගත්තා කියන්නේ ඒ 30 දෙනාටම පුළුවන් දවස තමයි සෙමින එකේ ඉතුරු දවස් ටික ඔක්කොම කරන් යන්නේ. පුතේ ෆීස් එක මම කිව්වේ පළවෙනි මාසෙට 1300ක් ගෙවන්න ඕනි. ඊට පස්සේ ටියුට් එක ගෙදෙට්ට එනවා. ඊට පස්සේ 700ක් ගෙවන්න ඕනි දෙවෙනි මාසෙ පටන් ගන්න කලින්. ඒ කියන්නේ මාස දෙකක් කෝස් එකක් නේ. එහෙම. ඒතකොට සම්පූර්ණ ගාස්තුව වෙන වෙනම ගෙවන්න රුපියල් 2000යි. එහෙම නැතුව ඔයා මේක එකපාරම ගෙවනවා නම් මාස දෙකටම 1900ක් ගෙවලා දැම්මා. ස්ලිප් එක මට එවපු ගමන් ගෙවන විදිහ මම ඉස්සරහට දැනුම් දෙන්නම් ගෲප් වලින්. ටියුට් එක ඔයාගේ දෙන්න. ඊට පස්සේ මාස දෙකම මට සම්පූර්ණ ක්ලාස් එකට කෝඩ් එකක් දෙන්න. හරිද? එතකොට මේ කෝඩ් වෙනම නම්බර්ස් වලින් කාටවත් ඒක කොපි කරන්න බෑ. එතකොට මේකේ ඇතුළේ පුතේ බය වෙන්න එපා. කෝඩ් එකක් දෙන්නේ මම හැමෝගේ ප්‍රශ්න අහනවා හැමෝත් එක්ක මොදර කතා බහ කරලා ඒ කියන්නේ අමාරු දානවා කියන එක නෙමෙයි. හැමෝත් එක්ක මොදර කතා බහ කරලා සියලු දෙනාම අධීක්ෂණය කරනවා දෙනවට කරනවාද කියලා බලනවා සම්පූර්ණ අධීක්ෂණයක් සහිතව මේ වැඩේ යන්නේ. ඕනට පාවට කරන් යන්නේ නැහැ. හරිද? ඒ කතාව වගකීමෙන් කියන්නේ. එතකොට
මේක ඇතුළට ආවොත් ඔයාලට මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒතර පුතේ අද තමයි අන්තිම දවසේ ප්‍රී කරන ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඒත් එක්කම තියෙනවා නම් පුතේ ප්‍රශ්නයක් කාට හරි මුදල් අතපසුපතාවයක් තියෙනවා නම් කවුරු හරි දුප්පත් අම්මෙක් තාත්තෙක් පුතෙක් කියනවා නම් මේ පන්ති ඇතුලේ මට මෙහෙම කරගන්න අමාරුයි ප්‍රශ්නයක් තියෙනවා අම්මා තාත්තා මම මෙයා රිටයර් වෙලා නැත්නම් මට තාත්තා නැහැ මට අම්මා නැහැ මට දෙන්නම නැති වෙන්න පුළුවන් මම හැදෙන්නේ මෙයා ගාව වෙන්න පුළුවන් මොකක් හරි කාරණාවක් පුතේ ප්‍රශ්නක කන්දකෙක් ඉන්නවා නම් ඔයාලට මේක කරගන්න ඕනිකමක් තියෙනවා නම් මගේ නම්බර එක පුතේ ඕනිම කෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ 076යි 28යි 38යි 905 පුතේ මේ නම්බරේ WhatsApp message එකක් දාන්න WhatsApp password නැත්නම් පුතේ මට message එකක් call එකක් ගන්න miss call එකක් ගහන්න එපා පුතේ මම දන්නේ නැහැ කවුද කියලා call එකක් අරන් කියනකො phone එකේ සල්ලි නැහැ ගන්න කියලා මම ඒතර ගන්න මේ නම්බරේට call එකක් ගන්න මම ඒතකොට වාත් එක්ක කතා කරලා ඔයා එහෙමයි කියලා මම ඔයාලට උත්තර ගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ මට කතා කරනකොට තේරෙනවනේ මම ඔයාලට free card එකක් දෙනවා සම්පූර්ණ seminar එකට හරිද ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ free seminar එක මේ ප්‍රසිද්ධිය කවුරුත් කියන්නේ නැහැ මම එකක් කියනවා ඒත් එක්කම ඔය විදිහට තමයි කාරණාව සිද්ධ වෙන්නේ එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ටක් ගාලා අහන්න ඩාඩි දෙයක් විතර දෙන්නම් තව මොකක්ද ප්‍රශ්න තියෙනවා ටක් ගාලා අහලා දැනගන්න ඉක්මන් කරන්න තව කාරණාවක් කියන්න ඕනි සම්පූර්ණ සෙමින එකේම මුළු කෝස් එකේම බුදේවා කෝස් එකම සල්ලි දීලා ගන්නවා නම් මුළු කෝස් එකේම වීඩියෝස් ටික වල ජීවිත කාලෙම විභාගයට යන්න කවද්ද මේ 11 මේ පාරේ 11 වසර ළමෙක් නම් මේ පාර විභාගයට යනවා නැත්තම් 10 වසර ළමෙක් නම් ඊළඟ පාර 9 වසර ළමෙක් නම් ඊළඟ පාර 8 වසර ළමෙක් නම් ඊළඟ පාරටත් ඊළඟ පාර එහෙම යන කෙනෙකුට උනත් ඒ ඊළඟ පාර වෙනකම්ම වීඩියෝස් ටික ළඟ තියාගෙන වීඩියෝස් ටික රෙකෝඩින් වීඩියෝස් ටික දෙනවා සම්පූර්ණ සෙමින එකේම වීඩියෝස් ටික දෙනවා එතකොට නැවත බලන්න ටියුට් එකක් දෙනවා වීඩියෝස් ටිකක් දෙනවා සම්පූර්ණ ෆ්‍රී ඒවට වෙනම ගාස්තු අය කරන්නේ නැහැ මේ ගාස්තු වලට දෙමේ සියල්ලම සිද්ධ වෙන්නේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වෙනම මම රිප්ලයි එකක් දෙන්නම් මම යනවා පුතේ ඊළඟ කාරණාවට කමර්ෂල් ඇඩ් එක ඉවරයි thank you අහන් ගියා හරි ඊළඟ කාරණාව පුතේ ඇඩ් එක මැදින් දැම්මේ මම කිව්වනේ අමතක වෙන්න දිලා මතක් කරන එක තමයි පාඩම් කරනවා කියලා කියන්නේ කියලා දැන් ආයෙ පාරක් මේක ශ්‍රේණිකව ටක් ගාලා කියාගෙන යමු මොකද්ද ත්‍රිකෝණයක පාදයක් සමාන නම් පාදයකට සම්මුඛ කෝණ සමාන වේ. දැන් මතක් කරගන්න ශනික ආයි පාරක්. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් පාදයකට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ඊට පස්සේ පුතේ සමාන්තර ආශ්‍රය ගැන කතා කරලා සමාන්තර ලක්ෂණ තුනයි. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන වේ. එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. හරි පුතේ වැඩි ඉවරයි. එකක් කාරණාවක් වෙන විශේෂ කරලා අර ප්‍රී කාඩ් එකක් දෙනවා කියපු එක සමහර කට්ටිය අයිති ප්‍රයෝජන ගන්න බලයි මේ හොර කරන කළා. එහෙම කරන්න එපා පුතේ මොකද එහෙම වුණාට වඩා සල්ලි කිලෝවත් දෙන්න බැරි වෙනවා. අර අහිංසක දරුවෙකුට ගන්න තියෙන ප්‍රයෝජනයක් අයින් කරන්න එපා. ඔයාලගේ අනවශ්‍ය වැඩ නිසා. හරි. සමහර කට්ටිය ගෙදරින් සල්ලි ගහනවා. ඔය වගේ අලුත් දරුවට කරන උන් ඉන්නවා. හරි. මයි කනේ රින් ගන්න අමාරුයි. ඉතින් මමත් අපිත් ඔය කාලේ ඔය જાති කරපු වැඩේ කරපු උන්. ඒ නිසා අපේ කනේ රින් ගන්න අමාරුයි. හරිද? ඒ නිසා අහිංසක ළමයෙකුට දෙන chance එක නැති කරන්න එපා. ඒ වගේ අනවශ්‍ය දේවල් වල එදිලා. right. අපි යනවා පුතේ ඊළඟ කාරණාවට. මොකද්ද මේ කතාව? මොකද්ද මේ කතාව? හරිද? මේ කතා කරන්න දෙයක් ඇත්තම නෑ පුතේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ. විකර්ණ කියන්නේ මුරු එකිනෙකට ගහන ඒවානේ. එකිනෙකට සමච්ඡේදනය වේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙකට සමච්ඡේදනය. ඒ කියන්නේ මේම කතාවක්. හරිද? මේකයි කතාව. උඹ බලාගන්න. බලාගන්න. දැන් මේ BD මෙයා AC IC වෙන පාටින් දාමුකෝ පාටින් දාන්න මුරතු මේක රතු මේක නිල් නාරි දැන් පුතේ ඕකෙන් කියන්නේ මේ විකර්ණ එකිනෙකට සමානයි කියලා එහෙම නෙමෙයි ඈ මේ විකර්ණ එකිනෙකට සමානයි කියලා එහෙම නෙමෙයි කියන්නේ මොකක්ද දන්නව කියන්නේ එක විකර්ණයකින් අනිත් විකර්ණ දෙකට කැඩෙනවා කියලා ඒ කියන්නේ මම පාරක් ගැහුවොත් ඌ දෙකට කැඩෙනවා ඌ පාරක් ගැහුවොත් මම දෙකට කැඩෙනවා ඒ කියන්නේ මේ රතු එක ගහපු ගමන් නිල් එක ආව දෙකට කැඩෙනවා නිල් එක ගහපු ගමන් රතු එක ආව දෙකට කැඩෙනවා ඒ කියන්නේ පුතේ ওই කාරණාව ඇතුළතදී මේ පාදෙට මේ පාද සමාන වෙනවා මේ පාදෙට මේ පාද සමාන හරි ඒ කියන්නේ නිල් එක ගහපු ගමන් රතු එක ගාව දෙකට කැඩෙනවා. රතු එක ගහපු ගමන් නිල් එක ගාව දෙකට කැඩෙනවා. ඒකයි පුතේ කියන්නේ සමාන්තර ආශ්‍රිත විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ කියලා. කියන්නේ විකර්ණ මග එයායාවම දෙකට කපා ගන්න. අද කාලේ ජීවත් වෙන මිනිස්සු වගේ. යන්න දෙන්නේ නැහැ කපනවනේ අනිවාර්යෙන් හැමතැනම කැපිලානේ තියෙන්නේ. ඒ වගේ තමයි පුතේ සමාන්තර ආශ්‍රිත විකර්ණත්. ඒ වගේ මතක තියාගන්න. ඒ උදාහරණ හොඳ මේවා. ඒ වගේ සමාජයෙන් මම උදාහරණ ගන්න පාඩම් කරනකොට. සමාන්තර ආශ්‍රිත විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වේ කියන්නේ පුතේ සමාන්තර ආශ්‍රිත විකර්ණ කියලා කියන්නේ මුළු දෙකක් යා කරන ශීර්ෂයා කරන රේඛා
ඒ රේඛා එක රේඛාවක් ගමන රේඛාවෙන් අනිත් රේඛාව සමච්ඡේදනය වෙනවා. අනිත් එකෙන් ඒ රේඛාව සමච්ඡේදනය වෙනවා කියන පුතේ දෙකට බෙදනවා කියන එක. එහෙනම් ගේම් ඕවර්. ඒකත් ඉවරයි. මේකත් ඉවරයි. මේකත් ඉවරයි. ක්‍රමයන් කීයක් ඉවරයි? 1 2 3යි 4ක් ඉවරයි. ක්‍රමයන් 4ක් ඉවරයි. right? ක්‍රමයන් 4ක් ඉවරයි. ඊට පස්සේ පුතේ ත්‍රිකෝණ ඉවරයි. ඒකට ත්‍රිකෝණ වල මධ්‍යස්ථ ප්‍රමේය ගත්තා. මේක වෙන කතා ටිකක් යන ටික. හරිද? හරි. පට ගාලා ශනිකව අපි ගණන් ටික හදන්නත් බෑ. ඊළඟට යන්න. මොකද ඊළඟ? ABCD සමාන්තර රාශික හරි ABCD සමාන්තර රාශික සමාන්තර රාශික සම්මුඛ පාද සමාන නම් මේ චතුරස්‍රය සමාන්තර චතුරස්‍රය. කතාව. දැන් මම අර කලින් කියපු ඒ ප්‍රමේය සමාන්තර රාශික ලක්ෂණ 3 තියෙනවා නේද? ඒ ලක්ෂණ 3 අස්යෙන් දැන් මේ ප්‍රමේය විස්තර කරන්න තමයි මේ හදන්නේ. ඒ කොහොමද? දැන් කලින් කිව්වනේ සමාන්තර රාශික සම්මුඛ පාද සමානයි කියලා. මොකක්ද ඒ කිව්වේ? සමාන්තර ආශ්‍රයක පුතේ මූණට මූණ බලන් ඉන්න පාදක එක සමානයි කියලා මම කලින් කිව්වා. දැන් මට සමහරු පේනවා පුතේ සමහරු යනවා සිග්නල් ප්‍රශ්න කට්ටිය ඇති. බය වෙන්න එපා පුතේ කිසිම කාරණාවක් කරගන්න එපා. සිග්නල් ප්‍රශ්න දිනවා වගේ යාළුවෝ කවුරු ඉන්නවා නම් වීඩියෝ එක දෙනවා අනිවාර්යෙන් වීඩියෝ එක YouTube එකෙන් බලා ගන්න. right? ඊට පස්සේ මොකද මෙතන කියන්නේ? චතුරස්‍රයක සම්මුඛ පාද සමාන. දැන් කලින් කිව්වේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ආන් වැඩි. හරිද? ආන් වැඩි. මොකක්ද ඒ වැඩි? චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් පාද සමාන චතුරස්‍රයක් කියන්නේ මොකක්ද? චතුරස්‍රයක් කියන්නේ පුතේ පාද හතරක් තියෙන සංවෘත තල රූපයක්. පාද හතරක්. චතුරස්‍රයක සම්මුඛ පාද සමානයි. පාද හතරක් තියෙන මේ කොටුවක මූණට මූණ බලන් ඉන්නව සමානයි. මේ බලන්න. මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. මේක පුතේ නෝට් එක දැම්මේ නැහැ. නෝට් එක වල ලියන්න දෙන්න නිසා මෙතන මොකක්ද තියෙන්නේ? AB ට CD සමානයි. ඒ වගේ පුතේ ABCD සමානයි. AD BC සමානයි. මුන්දෙනට සමාන නිසා පුතේ අපිට කියන්න පුළුවන් එම නිසා ABCD සමාන්තර ආශ්‍රයක් වේ. කතර ලියුට ටක් ගාලා වෙලාව යන නිසා හොඳේ. නැත්නම් ඔය ලස්සන ලියනවා බය වෙන්න එපා. කොහොමද මම ගොඩාක් ලස්සනයි මගේ පන්ති ළමයි දන්නවා කියන්නේ. AB සමානයි CD. හරිද? AB සමානයි CD. AB CD. මේ පාදේ මේ පාද සමානයි. මේ පාදේ මේ පාද සමානයි. කියන්නේ සම්මුඛ පාද සමානයි. මුණට මුණ බලන් ඉන්න පාද සමානයි. පුතේ එහෙනම් චතුරස්‍රයක නිකන් කොටුවකත් මුණට මුණ බලන් ඉන්න සමානයි නම් ඒක මොකද්ද? සමාන්තර ආශ්‍රයක්. ඒකේ අනිත් පැත්ත සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ. එහෙමයි පාඩම් කරන්නේ. එකිනෙකා අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. මම කියන්නේ ගණන් අතර. හරිද? වෙන ඒවා නෙමෙයි. එතකොට මොකද්ද කියන්නේ? චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වේ නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක්. ඒකේ අනිත් පැත්ත සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමාන චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වේ. වැඩේ හරි. ඊට පස්සේ කාරණා මොකද්ද බලන්න? PQR සමාන්තර. හරි වැඩි. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් මේ බලන්න කෝණ දෙකක් දාලා තියෙනවා. පුතා. කෝණ දෙකම දාලා තියෙන්නේ BB කියලා නේද? පොඩක් පිස්සු කරලා තියෙනවා. ගණන් ගන්න එපා. ටියුට් එක print කරපු එක දාව ගැත්තේ අවුල. හරිද? මේක ඒ කරගන්න ඕනේ. මේක ඒ කරගමු. එතකොට AB කියලා ගන්නකො. හරිද? ඒක BB කියම හරි මොකද මේ කෝණෙමයි එතනක් තියෙන්නේ. නමුත් ඒක හරි නෑ නිසා මම AB කියලා දාන්නම්. හරිද? දැන් AB කියලානේ තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන කෙලින්ම A සමානයි B. අර කලින් කියපු එකේ අනිත් පැත්ත. මොකද කලින් කිව්වේ පුතේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ කියන්නේ. දැන් මොකද කියන්නේ? සමාන්තර උඩ ඒකේදී අපි කිව්වා සමාන්තර ආශ්‍රයක චතුරස්‍රයක. ඒ කියන්නේ පාද හතරක් තියෙන මොකක්ද චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් මුණට මුණ බලන් ඉන්නේ පාද සමාන නම් ඒ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක්. දැන් කියනවා චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒ කියන්නේ නිකම්ම පාද හතරක් තියෙන එක කෝණ මුණට මුණ බලන් ඉන්නේ කෝණ සමාන වෙනවා නම් ඒ චතුරස්‍රය මොකද්ද? සමාන්තර ආශ්‍රයක් කියන්නේ. ඒ කියන්නේ පුතේ A සමානයි B නිසා මෙන්න මේ A සමානයි B නිසා අපිට ගන්න පුළුවන් එම නිසා. පුතේ සාමාන්‍යයෙන් ගණන් වලින් එම නිසා කියන්නේ මෙහෙම 33ක් තියෙනවා. හරිද? එම නිසා ඔහොම 33ක් තියෙනවා. එහෙනම් පුතේ එම නිසා අපිට කියන්න පුළුවන් PQRS
සමාන්තර ආශ්‍රයයක් වේ කියලා. right එහෙනම් ඒකත් ඉවරයි. ආයි පාරක් කී දෙක අර දෙකත් එක්ක කම්බයින්. ඒ කියන්නේ සම්බන්ධ කරලා පාඩම් කරමු. මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ චතුරස්‍රයක පාද දෙකක් සමාන නම් එම චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයයක් වේ. බලන්න කියන ස්පීඩ් එක. මම පොරක් නෙවෙයි පුතේ. ඔයාටත් ඔක පුළුවන්. හරිද? මාත් එක තරඟට කියන්නේ ගැම්මට කියන්නේ බලාගෙන. හරිද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන වේ නම් එම චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයයක් වේ. right දැන් අපි ආයි මුලට යනවා. හරිද? පොඩ එන්න මුලට යන බලන්න යට දෙන්න මොකද්ද කියලා. right යට එකත් බලන්න. යට එකත් බලන්න. මොකද්ද? චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක්. චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක්. ඒ කියන්නේ පුතේ මුලට මුල බලන් ඉන්නේ පාද. මේ AB සහ DCD. මම දාන්න. ABCD ඒකම දාන්නම් ආයි. ABCD හරි. ABCD හරි පුතේ. ABCD right. මේ AB කියන පාදේ CD කියන පාදේ සමානයි මේ. සමාන ලකුණු දාලා තියෙන්නේ. ආයෙ නම් මේ දෙන්නට මේ දෙන්න සමානයි. ඒ වගේම AB පාදේ CD පාදේ මොකද එකිනෙකට සමාන්තරයි. සමාන්තරයි කියලා කියන්නේ මෙහෙම ඇලයිති දෙකක් ගන්නවා. රේල් පාරවල් දෙකක් ගන්නවා. එහෙනම් පුතේ චතුරස්‍රයක නිකම්ම පාද හතරක් තියෙන එකක සම්මුඛ පාද මූණට මූණ බලන් ඉන්න පාද මූණට මූණ බලන් ඉන්න පාද සමානයි. ඒ වගේම සමාන්තරයි. සමාන වෙනවා විතරක් මදි සමාන්තර වෙන්නත් ඕනේ. මම කලින් කෝ සමාන්තරමත් හරි කියලා. නමුත් බෑ. මෙතනට එනකන් තමයි මම ඒක එහෙම කිව්වේ. මේක දැක්කට පස්සේ මෙතනින් හට අපිට එහෙම කියන්න බෑ. ඇයි ඒ? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වගේම සමාන්තරයි පුතේ. එහෙනම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක්. ඒ කියන්නේ මේ දෙන්න විතරක් ඇති. අර A B C D විතරක් වුණාම ඇති. මේ A D කියන්නේ මෙන්න මෙයයි වෙන්න ඕනේ නැහැ. මේ දෙන විතරක් වුණාම මේ වැඩේ ගේමක් ගහගන්න පුළුවන්. එහෙනම් චතුරස්‍රයක ඒ කියන්නේ පාද හතරක් තියෙන ඕනිම එකක සම්මුඛ පාද යුගලක්. සම්මුඛ පාද යුගලක් පුතේ. කෝණ නෙමෙයි සම්මුඛ පාද. සම්මුඛයි කියන්නේ මුණට මුණ බලන් ඉන්න පාද යුගලක්. සමාන වෙන්නත් ඕනි සමාන්තර වෙන්නත් ඕනි. මේ දෙකම වෙනවා නම් පුතේ අපිට කියන්න පුළුවන් එම නිසා ABCD සමාන්තර ආශ්‍රයයක් වේ කියලා. ABCD සමාන්තර ආශ්‍රයයක් වේ. මොකද්ද කාරණාව? යනවා අපි මුලටම. right. ඔන්න පාඩම් කරන්න පටන් ගත්තා. අපි පළවෙනි දවස් ඉවර කරේ ඔන්න ඔතනින් නේ. ඔන්න දෙවෙනි දවස් පටන් ගත්තා. මොකක්ද දෙවෙනි දවසේ අපි ඉස්සෙල්ලම කිව්වේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. දැන් ඉතින් ගල් ගිල්ල වගේ බලන් ඉන්න තු මේ ටික මාත් එක කියන්නේ මොකද ඊට පස්සේ ගණන් හදන්න දෙනවා. right. sorry. අපි යනවා ඊට පස්සේ කාරණා මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. ඒ ත්‍රිකෝණයේ ක්‍රමයේ පුතේ. දැන් ආයි මුලින්ම අපි මතක් කරන ගමන් ඉන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් එම පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ. පළවෙනි එක. ඒකේ විලෝමය ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වේ නම් එම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. දෙකක් ඉවරයි. ඊට පස්සේ පුතේ අපි ආව සමාන්තර ආශ්‍රය වලට සමාන්තරයි කියලා කියන්නේ පුතේ අර සමාන ජීවිතේටම හම්බෙන්නේ නැති කපල් වගේ රේල් පීලි වගේ එකට හම්බෙන්නේ නැහැ. අන්තරේ හැම වෙලේම සමානයි. දැන් මම මේ කියන ස්පීඩ් එක මෙයාගේ ඔරුවට දාගන්න පුළුවන් කියලා කියන්නේ පුතේ ඔය අවධානයෙන් ඉන්නවා කියන්නේ. හරිද? පොරක් වෙන්න ඕනේ නැහැ පුතේ මැට් එක වුණත් පොරක් මොකෙක් වුණත් ඔයාලට හොඳට අවධානයෙන් අහගෙන ඉන්න මේ තේරෙන්නේ. මේ සිංහල හැම වෙලේම කියන්නේ ජ්‍යාමිති ඉගෙන ගන්නවා වගේ මීඩියම් එක පුළුවන් වෙන. මීඩියම් එක කියන්නේ දැන් මෙතන සිංහල මීඩියම් ඉන්න පුළුවන්, ඉංග්‍රීසි මීඩියම් ඉන්න පුළුවන්, ටැමිල් මීඩියම් ඉන්න පුළුවන්. ඔයා පුතේ කවුරු වුණත් ඔයාගේ මීඩියම් එක, ඒ කියන්නේ ඔය විභාගයේ ඉන්න භාෂාව තමයි වැදගත් ජ්‍යාමිතිය. බලන්න සානිකර සිංහලනේ තියෙන්නේ. මොකක්ද ඊළඟ කාරණාව? සමාන්තර ආශ්‍රයයක්. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කිය විලෝමයක් කතා කරා. මොකද්ද? චතුරස්‍රයක සම්මුඛ පාද. චතුරස්‍රයක සම්මුඛ පාද සමානයි නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයයක් වේ. ඊට පස්සේ පුතේ තව එකක් කතා කරා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. මේක දෙවෙනි එක. ඔය තියෙන මෙන්න මෙතන මේ මෙතන තියෙන මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. ඊට පස්සේ අපි කතා කරපු නිකන් චතුරස්‍රයක පාද හතරක් තියෙන ඔය කොටු කෑල්ල එක පාද හතරක් තියෙන කොටු කෑල්ල එක හරිද සම්මුඛ කෝණ සමානයි නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයයක් වේ. කාරණා දෙකයි. පුතේ අපි ඊට පස්සේ කතා කරා එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කරයි කියලා. එතකොට සර් ඕක අනිත් පැත්ත කියන්න බැයිද? ඇයි බැරි? ඔක කියන්න අවස්ථාවක් එනවා. එදාට මම ඒක කියා දෙන්න.
හරි ගණන් හතරක තමයි ගොඩක් වැදගත් වෙන්නේ දැනට කොහොම තියෙන්නේ ඔන්න දැන් මේ කාරණා තුන තමයි මම අතන කියා දුන්නේ දැන් මෙතනම මේක කියා දුන්නේ මොකද්ද සමාන්තර රාශියක විකර්ණ ඒ කියන්නේ පුතේ ශීර්ෂාකරන රේඛා එකිනෙක මොකද්ද වෙන්නේ සමච්ඡේදනය වේ සමාන්තර රාශියක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ සමාන්තර රාශියක විකර්ණ එකිනෙකට දෙකට බෙදෙනවා කියන එක තමයි ඔය කියන්නේ ඊට පස්සේ මේ තුන කියා දුන්නානේ චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රය සමාන්තර රාශියක් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් චතුරස්‍රය සමාන්තර රාශියක් අන්තිම එකක් කියා දුන්නා පුතේ විශේෂම එකක් මේක හොඳට මතක තියාගන්න මේ කැලේ මම දැකලා තියෙනවා ගොඩාක් අහලා තියෙනවා මොකද්ද චතුරස්‍රයක සම්මුඛ මුණට මුණ බලන් ඉන්න පාද යුගලක් එක දෙන්නෙක් විතරක් ගත්තොත් ඇති උන් දෙන සමාන හා සමාන්තර නම් ඒව චතුරස්‍රය සමාන්තර රාශියක් කියලා හරිද පුතේ ඕම් ඔතනින් ඔන්න ඔතනින් කියා දෙන්න බලාපොරොත්තු ප්‍රමේයන් ටික ඉවරයි රයිට් කියා දෙන්න බලාපොරොත්තු ප්‍රමේයන් ටික ඉවරයි තාම වැඩි ඉවර නෑ රයිට් දැන් මෙතනින් මෙච්චරලා කියා දුන්නා පුතේ ප්‍රමේයන් කියා දුන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් හරිද ප්‍රමේයන් 7ක් දැන් ඔයාලට ප්‍රමේයන් 7ක් පුළුවන් ඈ ওই ප්‍රමේයන් 7න් අනේ සර් මට මේක ආයි පාරක් චුට්ටක් කියා දෙන්න පුළුවන්ද අනේ මට මේක තේරෙන්නේ නෑනේ අනේ මගේ මේ මට ඒක ඒ වෙලාවේ මේ සිග්නල් නැති වුණා මගේ මට ඒ වෙලාවේ කැලේ මතක් වුණා අමතකුණා අනේ තේරෙන්නේ නෑනේ මට පොඩක් ආයි පාරක් මේ කියා දෙන්නකෝ එහෙම ප්‍රශ්නයක් තියෙන ප්‍රමේයක් තියෙනවා ටක් ගාලා කියන්න පුතේ මෙසේජ් එකක් දාන්න ශනික කෝ අවුලක් තියෙන පුතේ දුක කරන ශනික මෙසේජ් එකක් දාන්න අනේ මට මේක තේරුන්නේ නෑනේ ටක් ගාලා ටක් ගාලා කෝ මෙසේජ් එකක් ආවා පුතේ සිග්නල් නැති වුණා මම දැක්ක පුතේ ඔය සරින් සරේ යනවා මං හිතන්නේ ඔයා වෙන්න තියෙනවා මේ ඔයාට දැන් සිග්නල් නැති වුණා කියලා කියන්නේ මේක ලොකු කොටසක් එහෙම වෙලා යන්නේ නැතිනේ ඒ කියන්නේ පුතේ ඔයාට එහෙනම් කරන්න තියෙන එකම විකල්පේ කියන්නේ දැන් මෙතනදී ඔයාට එක ප්‍රමේයයක් විතරක් විසුණා නම් පොඩක් මට කියන්න මම ආයි පාරක් කුඩිපල්ලෙන් කියා දෙන්න බලන්න ඒත් තේරෙන්නේ නැත්නම් පුතේ ඔයාට කරන්න තියෙන්නේ වීඩියෝ එක දානවා YouTube එකට ඒක දානවා link එක දානවා මේ WhatsApp අපේ group වලට group එකෙන් ඔයාට වැඩි බලන්න පුළුවන් තව ප්‍රශ්න තියෙනවද තව ප්‍රශ්න තියෙනවද ඉක්මනට කියන්න මට ගණන් හදන්න වෙනවා මේකයි තව එකක් ආවා හරි වෙන කාටද ප්‍රශ්න තියෙනවද මේකක හරි මොකක් හරි තේරුම් නැද්ද එක වචනයක් හරි තේරෙච්ච නැති පුතෙක් දුක් කියනවනම් ටක් ගාලා කියන්න බය වෙන්න එපා පුතේ මම හතර වසරේ ප්‍රසිද්ධ කරගන්න එක නටන්නේ නෑනේ ප්‍රශ්න නේද කාටවත් නෑනේ රයිට් එහෙනම් අපි වෙරට බලමු පුතේ ගණන් ටිකක් දෙන්නම් ශනිකෝත් ඔය විදිහට ඉන්න ගමන් හදන්නේ මේ අපි කරපු මේ සාධනය කිරීම අපි අද මෙන්න මේක සාධනය කරනවා පුතේ මේක සාධනය කළා තමයි ඔයාලා වෙවන්නේ මේ සමදීප ත්‍රිකෝණ ප්‍රමේය ඒව සාධනය කරන්න දෙලාම ඔය මධ්‍යලක්ෂ ප්‍රමේය මේවා ඉතින් ආනවා ඇටි හැලෙන්නේ නැහැ ඔය ඔක්කොම කෙරි ප්‍රශ්න හරි පුතේ මේක හදන්නක් ගාලා පළවෙනි ගන්න හදන්න පුතේ රොම්බසයක් කියලා කියන්නේ පුතේ පාද හතරම සමාන එකක් මේ පාද හතර සමානයි කියලාම දුන්නා රොම්බසයක් කියලා කියන්නේ පුතේ සමචතුරස්‍රයකට පයින් ගැව්වම මේ සමචතුරස්‍රයේ මේ කොනට පයින් ගැව්වම මේ සමචතුරස්‍රයම නැමෙනව නේද මේකට පුතේ රොම්බසයක් කියලා කියනවා මතක තියාගන්න සමචතුරස්‍රයකට පයින් ගැව්වම මේ කෙලිප රොම්බසයක් වෙනවා මේ මෙන්න මේ කොනට පයින් ගන්න මෙන්න උඩ කොනට ඔය ගාන හැදුවා ටක් ගාලා මට මෙසේජ් එකක් දාන්න හදලා ඔය ගාන එක දෙක කොටස් දෙකම හදපු කොට විතර මෙසේජ් එක දාන්නේ ඔයාලට මෙසේජ් දාන්න ලෑස්ති වෙන්න එපා ඔය පළවෙනි ගානේ රෝවිලක අංක 1 2ටම 1 2 කිගේ වෙන වෙනම දාන්න ඕනේ උත්තර දෙක එක යට එක දාන්නක් ගන්න හදපු කට්ටිය හොඳයි පුතේ උත්තර දෙකක් ආවා ඒ කෙල්ල දෙන්නෙක්ගෙන් කෙල්ල තුන් දෙනෙක්ගෙන් උත්තර තුනක් ආවා කොල්ලෙක්ගෙන් නෑනේ බොලේ කෝ කොල්ලෝ කෝ අපේ බොයිස් ගයිස් ඉක්මනට කරන්න ගර්ල්ස් සෙකන්ඩ් වෙන්න එපා තව කොල්ලෙක් දාන්න ගරින් දාන්න ශනික හරි ආයි තව කෙල්ලෙක්මයි දැම්මේ අයියෝ කොල්ලෝ ටික කෝ මගේ දිග ගලවන්න එපා 1 2 3 4 දැන් කුල් කෙල්ලමයි දැම්මේ කොල්ලෝ මගේ නම්බුව බේරගන්න කෝ කෙල්ලෝ සෙකන්ඩ් වෙන්න දෙන්න එපා බොයිස් ලෙෆ්ට් එකනේ
ඕ සංගාල එවන අයියෝ කෝ බොයිස් නෑ. හරි ලේසි ප්‍රශ්නයක් මේක. හරි ෂෝක් ඈ. තේරෙන්නේ නැත්නම් මානසිකව කඩාවට එන්න එපා පුතේ. දැන් ඉස්තුවලේ මම කියා දෙනවා. තව කෙල්ල දෙන්නෙක් කිව්වා අයියෝ දෙයියනේ. කෝ ළමයි where is my boys කෝ මම ඒකේ කොහෙද මම කොල්ලෝ ටික කියලා නැද්ද? නැත ඇති පුතේ ඇති තව වෙලාව කන්න ඕනේ නෑ අපි. හොඳයි කෙල්ලෝ ටිකක් උත්තර දුන්නා නියමයි ඈ. 8යි ඉතින් ඈ සුපිරි ඈ. සුපරි පරිත්‍රියෙන් හොඳටම කරනවා නියමයි. හරි. දැන් වැඩේට බය BQR රොම්බසයක් පුතේ රොම්බසයක් කියපු ගමන් කෙලින්ම දාගන්න මේ පාද හතර කිරීමට සමානයි කියලා. සමචතුරස්‍රයකට පයින් ගැව්වාම තමයි පුතේ හැරෙන්නේ රොම්බසේ. එහෙනම් පුතේ ආයේ කතා කරන්න දෙයක් නැහැ රොම්බසයක් වෙනවා කියලා කියන්නේ පුතේ මේ පාද හතරත් එකිනෙකට සමාන්තරයි. ඔව්. එහෙනම් පුතේ මේ කෙලින්ම සමාන්තර ආශ්‍රයයක්. හරි නෙමෙයි සම්මුඛ පාද සමානා සමාන්තරයි ඔය වැඩේ කියන්නේ. ෂේප්. PQR 80යි කියලා දෙනවා මේ PQR. මේ මෙයා මේ කෝණේ අංශක 80යි කියලා දෙනවා. හරිද? ඉතින් අහනවා පුතේ PSR. කො PSR 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 මේ ඉන්නේ පුතේ. ඉතින් බලන්නකො මේ දෙන්න මූණට මූණ බලාගෙන ඉන්නේ. කන්නාගේ බලන් ඉන්නේ. සම්මුඛයි. සම්මුඛ කෝණ සමානයි. එහෙනම් පුතේ මේ කෙලින්ම 80යි. මෙයා 80 නිසා මෙයාත් 80යි. හරිම ෂෝක් ඉතින්. බලන්නකො කොච්චර ලස්සනද කියලා. හරි. PQS අන්න පුතේ වැඩේ. කොහොමද PQS හොයන්නේ? PQS හොයන්නේ කොහොමද? පුතේ මේ රූපේ ඔයාලට අන්දන්න දීලා තියෙන්නේ. මේ රූපේ ඔයාලව අන්දන්න දීලා තියෙන්නේ පුතේ. මේ රූපේ ඔයාලව ඇඳිලා යන්න දීලා තියෙන්නේ. හරිද? රොම්බසයක් කියන පුතේ ඔන්න ඔය වගේ රූපයක්. මේක පුතේ මෙහෙම ඉරි ගැව්වහම මෙහෙම විකර්ණ ගැව්වහම ඒ විකර්ණය ඇද වුණා ඈ. මං කියවනේ මේ බෝඩ් එක ඇදයි කියලා. පුතේ මේ කෝණත් එකිනෙක සමච්ඡේද වෙනවා පස්සේ කියා දෙන්නම් මේ කාරණා ටික දාලා තියෙන්නේ ටියුට් එකේ මැදට මේ මෙන්න මේ කාරණාව මත කර සුපිරි නෝට් එකක් දාලා තියෙන්නේ හරිද ඒක මේක දාන්න උන්නේ නෑ මට ඉතින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා නිකන් රයිට් ඔන්න බලන්න පුතේ මේ කෝණේ ටිකට සමානයි කියලා කියන්නේ පුතේ මේ අපෙන් අහන්නේ PQS ඒ කියන්නේ පුතේ මේ මෙයා එහෙනම් පුතේ මේ ලොකු එක 80යි නම් මං කිව්වා දෙකට බෙදනවා කියලා පුතේ මෙයා කීයක් වෙනවද 40ක් වෙනවා ඔය කාරණාව මොකද කියලා හයිඩන් පස්සේ කියා දෙන්නම් ඉතින් ටික ඈ මේ සාධනය කිරීම මම පස්සේ පොඩ්ඩක් පස්සට දාන්න මේ දා කරපු ගණන් හත් වෙනි එක දැන් පුළුවන් නම් මෙන්න මේකට කොල්ලෙට්ටක් ගාලා එවන්න හත් වෙනි එකට ශනික බලමු කොල්ලෙ දෙකල ඉස්සෙල්ලා මෙවන්න කියලා උත්තරයක් එව්වා ඒත් කෙල්ලෙක් නේ අප්පා ඒත් කෙල්ලෙක් තාම එක කෙල්ලයි දුන්නේ කෙල්ල දෙකයි කෙල්ල තුනයි කෙල්ල හතරයි අයියෝ දෙයියනේ මගේ පිරිමි කමටත් ලැජ්ජාවක් මේ කොල්ල ටික කෝ නියමයි එක කොල්ලෙක් යන්තම් ජාමේ බේරගන්න එක කොල්ලෙක් උත්තරයක් දුන්නා නියමයි කෙල්ල තමයි දිගට කරාට දෙන්නේ කෙල්ල දෙනවා පට ගාලා සනිකා ඉතින් ආයි මේ සමහරුන්ට අප්‍රූව් පැඩිලා හරි පුතේ හරි ඇති දැන් බලමු රූපේ දැක්වෙන ABCD සමාන්තර රසයන් තව එකක් කිව්වා අපි එක බලමු තව 2යි 3යි යම් මනසේ දැන් කොල්ල වෙනවා නියමයි නියමයි හරි පුතේ දැන් ඕ ඇති දැන් බලන්න රූපේ දැක්වෙන ABCD සමාන්තර රසයන් මෙයා ABCD සමාන්තර රසයක් පුතේ ABCD සමාන්තර රසය එයි ABC ට සමාන කෝණය ABC කියලා කියන්නේ පුතේ මෙයා එයා දිහා බලන් ඉන්නේ කවුද මෙයා එනම් පුතේ සමාන කවුද ADC කෝණ නම් කරන්න දන්නේ නැත්නම් පුතේ කෝණ නම් කරන්නේ මුල්ල ඉන්න එක්කෙනා මැදට එන්න දෙපැත්තක් උදේක B වලට ලියන්නේ නේ ADC එහෙනම් කවුද ADC පුතේ වැඩේ ඉවරයි හරි
ඊට පස්සේ අපි යමු කෝ බලන්න තව තියෙනවද කියලා ඔයාලට කරන්න දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේක වශයෙන් සාධනය කිරීමක් මේක පස්සේ මම හිතන්නේ නෑ වගේ හරි පුතේ දැන් හදන්න නම් දෙන්නේ නෑ මෙන්න මේ ගාන මේ පළවෙනි ගාන හෝම්වර්ක් එක රචනා ප්‍රශ්න ඒ කියන්නේ මගේ ටියුට් සෙමින එකට එන්නේ නැති වුණත් කමක් නැහැ පුතේ ඔයාලට දීලා තියෙන ටියුට් කොටසේ මේ පළවෙනි ගාන ඔයා ගෙදරදී හදලා තියෙනවා මට දැන් උත්තර එවන්න එපා ඔයා මේක ගෙදරදී හදලා මේ පළවෙනි ගාන 31 වෙනි පිටුවේ මේ 31 මේ 31ක් දාලා නැහැ මම මේ තනින් අරන් දැම්මේ 31 පිටුවේ තියෙන මේ පළවෙනි ගාන ඔයා ගෙදරදී හදලා තියන එක හෝම්වර්ක් එකක් විදිහට දෙන්නම් ඈ රයිට් සෙමින එකේදී අපි ඊළඟ කෝස් එක කරනකොට මේ සාකච්ඡා කරන ඔක්කොම ටික ආයෙත් කතා කරන්න දෙයක් නැහැ පුතේ හරිද මේ එක්ස්ට්‍රා නෝට් තියලා තියෙන පුතේ අංග සමවීම් ටික ඔක්කොම කරනවා ත්‍රිකෝණ අංග සම සම්පූර්ණ පාඩම කරන එකට තමයි එක්ස්ට්‍රා නෝට් එකක් තිබ්බේ හරි අපි යනවා පුතේ සාධනය කිරීමකට අපි යනවා right හරි පුතේ මෙන්න මේක සාධනය කරන්න තියෙනවා සාධනය කරන විදිය ආයෙදී කොනක ඉඳලා කියා දෙන්නම් අංශු මාත්‍රයක් නෑ හොඳේ ආයෙදී ඔයාලට කොයිවත් කොනක්වත් පිටින් නැති වෙන සම්පූර්ණ සුපිරියටම කියා දෙන්නම් හොඳට බලාගන්න හරිද right මොකද්ද බලන්න පුතේ සාධනය කරන්න තියෙන ප්‍රමේය ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුනයි එක සෙසු. ඒ කියන්නේ පුතේ මේව කතාව මේක පොඩ්ඩක් කියා දෙලින්න. නැත්තම් දන්නේ නැහනේ. ත්‍රිකෝණයක් පුතේ ගත්තාම අභ්‍යන්තර කෝණ. ඒ කියන්නේ පුතේ ඇතුලේ තියෙන කෝණ. මෙන්න මේ කෝණ තුන මේ 33ක් තියෙන කෝණ තුන. ඔය තුන් දෙනා එකතු කරාම පුතේ ත්‍රිකෝණය මෙහෙමද? එහෙම නැත්තම් ත්‍රිකෝණය මෙහෙමද? එහෙම නැත්තම් ත්‍රිකෝණය ඔන්න ඔහොමද? ඌල්ද අරවදමද මුකුත් අදාළ නැහැ පුතේ ත්‍රිකෝණය මොනවා වුණත් මේ ඇතුලේ තියෙන කෝණ තුන එකතු කරාම පුතේ එකතු කීයද? අංශක 180යි. ඒක අපි දැන් මොකද කරන්න යන්නේ? ඔප්පු කරන්නයි යන්නේ. ඒ කියන්නේ පුතේ ඒක එහෙම වෙනවා කියලා පෙන්වන්න යන්නේ. මතක තියාගන්න පුතේ සිංහලවල එහෙම කිව්වොත් එහෙම හරිද? කිමෙක් දැයි කටදල් වාගෙන හිත බැලූ කල්ලි කේ වට්ටය හිත වර්චස් පිටක් එලා කිව්වොත් ඉතින් වල පිළිගන්න. කේ වට්ටය කටට නැත්තම් හිසට දෙකටම දැම්මා. හරිද? කේ වට්ටය කටට හිසටයි දෙකටම දැම්මා. මේ මොනවාද? වර්චස්. ඒක සතර ගම්මන්ත්‍රණයේ එකක්. 9 වසර ළමයි දන්නේ නැහැ. අපේ 10 11 කට්ටිය දන්නවා. හරිද? එතකොට ওই කාරණා දෙක සිංහලයේදී කිව්වොත් එහෙම පිළිගන්න ඕනේ. හරිද? සිංහලයේදී කිව්වොත් පිළිගන්න ඕනේ. ඇයි ඒ? සිංහලයේ ඉතින් හේතු නැහැනේ. ඒක ඇත්තටම ජරා කරාදි කියලාම හොයන්න වෙනවා. එහෙම පුළුවන් ද හොයන්න බෑනේ. මොකේ වටේ හම්බෙන්නේ නැහැ කියලා. ගණන් වල එහෙම එකක් නැහැ පුතේ. ගණන් වල යාට මොනවා හරි කියනවා නම් ඕනි තැනක ප්‍රශ්නයක් අහන ඕනි සර් කෙනෙක්ගෙන් ඔයාගේ යන ගණන් පන්තියේ සර් ගෙන් උනත් ප්‍රශ්න කරන්න මේ ගුණේ කොහොමද කියලා. ඒක පුතේ ගණන් වල හැම දෙයකටම හේතුවක්. ඒක උනේ එහෙමයි කියන්න බෑ. සමහර හේතු තියෙනවා පුතේ දැම්ම කියා දෙන විදියක් නෑ මොකද පරපතල වෙන්නේ. ඒක වෙනම කාරණාවක්. ඒ අරින්නේ පුතේ ගොඩාක් 90%ක්ම ඔයාගේ මේ කාරණා වලට මොකද්ද? හේතු තියෙනවා. අහන්න දෙන්නේ අනිවාර්ය හේතු තියෙනවා. මේ පුතේ දැන් මම කිව්ව ප්‍රමේයයක් මොකක්ද කොණේක අභ්‍යන්තර කොණ තුනක් කියන අංශක 180ක් කියලා. දැන් මම ඒකට කියා දෙන්නේ මොකද්ද? ඒකේ සාධනය කිරීම. ඒ කියන්නේ පුතේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා දැන් පෙන්නන්න යනවා. සාධනය. හරිද? සාධනයේදී ඉස්සරම දත්තය කියලා කියන්නේ පුතේ මේක පේන්න තියෙනවා. හරිද? පේන්න දිනකට පුතේ සාමාන්‍යයෙන් මෙන්න මේ ටික ඔක්කොම පේන්නේ නැහැ. ඔය ටික දැන් පස්සේ දාන්න. මම මේ කපන්නේ පස්සේ දාන්න. මේ මෙතන කපලා බෑ. ඔන්න ඔය ටික තමයි පුතේ පස්සේ දාන්නේ. ඕනේ හොඳයි. ඔය දික්කල ඉදි කාලා තියෙන පස්සේ කරන්නේ. ඒ නිසා දැන් ඔයාලට දැන් මේක දැක්කම පේන්නේ මොකද්ද ඉස්සෙල්ලම? අපු ටික හරිනම් පේන්නේ මොකද්ද? ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවනේ. එහෙනම් පුතේ දත්තය කියලා කියන්නේ පුතේ හැම වෙලේම සාධනය කියනකොට පේන්න තියෙනවා. ඔයාගේ ඇහැට පේන්නේ මොකද්ද? ඒක තමයි පුතේ දත්තය කියලා කියන්නේ. එහෙනම් මොකද අපි දාන්නේ? ABC ත්‍රිකෝණය. එච්චරනේ පේන්නේ. ABC කියලා ත්‍රිකෝණයක් තියෙන එච්චරයි පේන්නේ. ඔන්න දැම්ම. සාධනය කළ යුත්තේ පුතේ. සාධනය කරන්න ඕනේ මොකද්ද? කරන්න ඕනේ මෙන්න මේ ඇතුලේ තුන් දෙනාගේ. මෙන්න මේ තුන් දෙනාගේ එකතුව කීයයි කියලා පෙන්නන්නේ 180යි කියලා. එහෙනම් අපි ඒක දාමු. සාධනය කළ යුත්තේ. සාධනය කරන්න ඕනේ මොකද්ද? එහෙනම් මොකක්ද දාන්නේ මේ ABC ABC කෝණ එකතු කිරීම ඊට පස්සේ ACB ACB කෝණ එකතු කිරීම ඊට පස්සේ BAC මොකද පුතේ මේ කෝණේ ඒ තුන තමයි ලියුවේ. ඒ තුන් දෙනාගේ එකතුව කීයක් කියලාද පෙන්නන්න ඕනේ. අංශක 180ක් බව. මේ බව අපි සාධනය කළ යුතුයි. right
දැන් පුතේ මේක මකන්න. අර කපපු ටික මකනවා දැන්. ඒ අයියේ. දැන් බලන්න පුතේ සාමාන්‍යයෙන් අපි මේ සාධනය කිරීමක් කරනකොට හරිද? සාධනය කිරීමක් අපි කරනවා කියලා කියන්නකො. මේ සාධනය කිරීම කරනකොට අනේ කරගන්න බෑ වගේ. එහෙම බැරුණොත් පුතේ අපිට නිර්මාණයක් කරන්න පුළුවන්. අතන භාග දින වල නිර්මාණ කරන්න ලොකුවට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ නිර්මාණ කරන වෙනම ගාණක් එනවා. ඒ ගාණත් මම කියා දෙනවා. හොඳයි. අර කව කට්ට අලන විදිහ පවා ඉඳන් කියා දෙනවා ඒකත්. ඒක නේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ සාමාන්‍ය ජ්‍යාමිතිය ගානේදී නිර්මාණයක් කරන්න ගොඩාක් කලාතුරකින් තියෙන ටිකෙන් කරන්න පුළුවන්. හැබැයි පුතේ මේ වගේ සාධනය කිරීම අපිට නිර්මාණයක් කරගන්න. ඒ කියන්නේ මොකක් හරි මේකට වෙනසක් කරන්න. නිර්මාණය තමයි පුතේ මේකේ මොකක්ද දන්නවද? මේ BC පාදයේ තියෙන්නේ. මේ BC පාදයෙන් දික් කරනවා මේ. BC පාදයට අපිට දිගට ගහනවා. ඒක තමයි මේ BC පාදේ D දක්වා දික් කරන්නේ. අයනම් මේක දාන්නම් ඉස්සෙල්ලා. මොකද පළවෙනි නිර්මාණය? BC පාදය D දක්වා දික් කරා. on right. මේ BC පාදයෙන් BC කියන පාදය D දක්වා. මේ D වෙනකන් දික් කරා. හරි. දික් කරලා පුතේ මොකද්ද කරේ? BA ට සමාන්තරව මේ BA කියන්නේ මේ BA කියලා කියන්නේ මේ උඩට එන එක නේ මේ BA. හරිද? BA ට සමාන්තරය කියන්නේ පුතේ අයිති දෙයක් ගන්න. මේ BA ට සමාන්තරව C හරහා. ඇත්තටම මේ C ගෙන් පටන් ගන්න යන්නේ. C හරහා CE අදිනවා. C හරහා CE ඇඳීම. මේක මොකද්ද? මේක තමයි පුතේ නිර්මාණයක් කරගත්තා. මොකද්ද නිර්මාණය? ඉස්සෙල්ලාම ABC පාදයේ මේ B මේ මහ ලොකු දෙයක් නෙමෙයි කරේ මේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේක BC පාදය මෙහෙම දික් කරා. දික් කළා අකට D දැම්මා. ඒක දැන් මේ BC පාදයේ D දක්වා දික් කරනවා කියලා කියන්නේ මොකද්ද? BC පාදයේ දැක්කා BC පාදයේ D වෙනකම් මෙහෙම දික් කරා. දික් කළාද D එකට දැම්මා. ඒකයි BC පාදයේ D දක්වා දික් කරාද කියලා කියන්නේ. ඔයා දික් කරන්න තව දික් කරන්න ඕනිද? දික් කළා කවුරුද D දාන්න. ඔයන්නේ නැහැ කවුරුත් ඔක ඉදිද? හරි. ඊළඟ කාරණාව. BC පාදේ D දක්වා දික් කර BA ට. AB නෙමෙයි BA ට. BA ට සමාන්තරය කියන්නේ පුතේ එයාට යන හරහාම රේල් පාරක් යනවා. BA වගේ රේල් පාරක් යන්නේ. එහෙනම් රේල් පාර අනිත් පිට තමයි ගහන්න ඕනේ. ඒක ගහලා තින් කවුරු හරහාද? මේ C ගෙන් පටන් අරන් යන ගහලා තියෙන්නේ. මේ පරිදි වලින් ගහලා තියෙන්නේ මේ CE කියලා. එහෙනම් BA ට සමාන්තරව C හරහා යන්න CE යන්දා. ඔන්න නිර්මාණෙත් හරි. දැන් පුතේ අපි ආහා පුරා කියලා බහිනවා සාධනයට. හරිද? දැන් පුතේ පළවෙනි දවසේ වීඩියෝ එක බලපු නැති දුවෙක් ඉන්නවනම් මාත් එක්ක තරහ වෙන්න එපා පුතේ. මේ ගාන මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තා. ආයි ගෙදර ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක බලලා මෙතන ඉඳන් බලන්න. දැන් බැලුවට බලන් ඉන්න. කොටසක් දෙකක් නොතේරෙන්න පුළුවන්. හැබැයි මේක චූටි කොටසක්. නොතේරුනොත් එහෙම නේ පුතේ මට බනින්න එපා. මේක පළවෙනි දවසේ මම හොඳට කියා දුන්නා. ඒ වීඩියෝ එක බලලා ආයි පාරක් මේක බලන්න. දැනුත් මේක බලාගෙන ඉන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ කියලා. පළවෙනි කාරණාව මම කියන්නම් පුතේ ABC පාදේ මම ගන්න. ABC කොනේ ගන්න. ඒක ඩයිට් කට්ටිය මේක දන්නවා ඈ. මේ ABC කෝණයට සමාන එක්කෙනෙක් මම ගන්නවා. ABC ඒ කියන්නේ පුතේ මෙන්න මෙයා. එයාට සමාන එක්කෙනෙක් ABC ට සමානයි පුතේ මෙයා. මෙන්න මෙයා. ඒ කියන්නේ පුතේ ECD. ABC පාදේ ECD පාදේ සමානයි. ඇයි ඒ? කෝණෙට. මේ කෝණෙට සමානයි පුතේ. මේ දෙක සමාන්තර නිසා මෙතන හැදෙන අනුරූප කෝණයක්. මේ බලන්න. ඔයාලට පේනවා මේම හරහාට F අකුරක් නේ තියෙන්නේ. F අකුරේ මේ ED දෙක සමානයි. ඒකට කියනවා පුතේ අනුරූප කෝණ කියලා. ඔයාලා ඉගෙන ගන්නත් ඇති භාගයද අමතක වෙලා ඇති. නමුත් කවන්න නැහැ පුතේ පළවෙනි දවසේ වීඩියෝ එකේ link එක දෙන්නම්. ඒක බලන්න මේක සම්පූර්ණ ලස්සනට කියලා දෙනවා. හරි? එහෙනම් මෙතන අනුරූප කෝණ පුතේ. එහෙනම් අපි දානවා මෙතෙන්ට කෙලිම මොකද්ද? හේතුව දානවා. සාමාන්‍ය පුතේ අපි මේකෙදි මොනවා කරත් මම කියවන හේතු දාන්න ඕනේ කියලා. එහෙනම් දානවා BA සමාන්තරයි. ඇත්තනේ BA සමාන්තරයි CE. ඒ දෙක සමාන්තර නිසා BA සමාන්තරයි CE නිසා හැදෙනවා පුතේ මොකද්ද? අනුරූප කෝණ. ඔන්න පළවෙනි එක ලියුවා. දෙවෙනි එක ඒ වගේම එකක් ලියනවා. මොකද්ද? BAC. හරිද? BAC සමානයි පුතේ මෙන්න මෙයා සමානයි මෙයාට. ඒක වෙන්නේ පුතේ මෙන්න මේ Z අකුරක්. Z අකුරෙත් මෙන්න මේ කාණු දෙක මුළු දෙක සමානයි මේ මෙහෙම ගියාට පස්සේ මේ දෙක සමාන්තරයි නම් මේ මුළට මේ මෙන්න මේ මුළු දෙක සමානයි. ඒක තමයි පුතේ කියන්නේ ඒකාන්තරයි. ඒකයි Z. මම එදා කිව්වා. ඒකයි Z. ඒකාන්තර කරන නම් Z හැටි. එහෙනම් පුතේ අපි දානවා BAC. BAC ට සමානයි ACE. හේතුව පුතේ ඒකට අරගමයි. අර දෙන සමාන්තරයි. කවුද? BA සමාන්තරයි CE. නිසා මොන කෝණද?
ඒකාන්තර කෝණ කියලා කියන ඔන්නම මාක් එකක් දානවා. කෝණ කියන සාමාන්‍ය පිට ඔන්නම. ඔන්න පොඩි මාක් එකක් දානවා. ඔය හැම ලියන්න ඕනේ නෑනේ පට්ට කම්මැලි. හරි. ඊට පස්සේ දැන් පුතේ මම නම් කරනවා මෙයා 1. මෙයා 2 හොඳේ. ඔන්න 1 2. දැන් පුතේ මම පල්ලෙහාට ගන්නවා 1 හා 2. දැන් එදා හිටපු නැති කෙනෙකුට මේක නොතේරෙන්න පුළුවන් ටිකක් හරි. කමන්නේ පුතේ පළවෙනි දවසේ වීඩියෝ එක බලන්න ආයෙත් මේ ටික ආයෙත් ටක්කටම තේරෙනවා ඈ. දැනට නිකන් බලාගෙන ඉන්න මොකද්ද මේ කරන්නේ කියලා. 1 හා 2 පුතේ. 1 හා 2 මම මෙහෙම ගන්නවා. දැන් හරියද? නිල් පාට සමානයි කළු පාට සමානයි. දැන් මම මෙන්න මුන් දෙන්න එකතු කරනවා. නිලුයි කළුයි. නිල් එක ලියන්න. ABC කෝණය එකතු කිරීම. කවුද? කළු පාට එක්කෙනා BAC. ඒක සමානයි. මේ පැත්තේ නිල් පාට එක්කෙනා කවුද? ECD නේ. ECD. ඒ පැත්තට ආයෙ එකතු කරනවා කවුද? ECD ට එකතු කරනවා AC. එයා කළු. මේව තේරෙනවා ඉතින් ඈ ඕනි කෙනෙකුට තේරෙනවා මේව. ඒ මොකද්ද වෙන්නේ? මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි. නිලට නිල් කළුට කළු. නිලුයි කළු එකතු කරනවා නිලුයි කළු එකතු කරනවා. ඉතින් පුතේ නිලුයි කළු දෙපැත්තට දෙකක් සමාන වෙනවා. ඒ කියන්නේ මේ අතේ මහා පටැංගිල්ලයි මේ බලන්න. මේ අතේ මහා පටැංගිල්ලයි මේ අතේ මහා පටැංගිල්ලයි සමානයි. මේ අතේ සුළඟිල්ලයි මේ අතේ සුළඟිල්ල සමානයි. මේ දෙක මේ පැත්තයි එතකොට මේ පැත්තයි නිකම්ම සමාන වෙනවා. මේකට මේක සමානයි මේකට මේක සමානයි. ඒ නිසා මේ දෙකට මේ දෙක මෙහෙම සමාන වෙනවා. ඒ වගේ තමයි පුතේ මේ දෙකට මේ දෙක මෙහෙම සමාන වෙනවා. ඒක තමයි 1 හා 2 කියලා ගත්තේ. හරිද? ඊට පස්සේ මම පොඩි හොර වැඩක් කරනවා. හරිද? දැන් සමීකරණයක් ගත්තනේ. මේ දෙන්න එකතු කරාම මේ දෙන්න එකතු කරලා සමානයි. මම ගන්නවා සමීකරණේ මේ ඔයාලට ඇති වෙන ලියන්න ඉඳ තියලා තියෙන හොඳේ. සමීකරණේ දෙපසටම පුතේ. සමීකරණේ දෙපසට මම මේකේ එකතු කරනවා A C B. ඒ හොර වැඩක් ඈ. එකතු කරයි. ඔන්න පුතේ එකතු කරනවා. එකතු කරනවා. දැන් මම දෙපැත්තට ACD එකතු කරනවා. ACD එකතු කරමු. අද මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? ABC ධන BAC දැන් එකතු කරන එක රතු පාටින් ලියන්න. ධන ACB. ඒකට සමානයි මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ තියෙනව කවුද? ECD. එකතු කිරීම ACE. ඒ පැත්තට කවුද එකතු කරන්නේ? ACE. දැක්කද? එහෙනම් මේ පැත්තට රතු පාට දෙන්නෙක් දෙපැත්තටම එකතු කරනවා. ඒ කියන්නේ මේ දෙන්න කොහොමද මේ කියන්නේ සමානයි? වැඩි හරි. ABC BAC ACB. දැන් බලන්න පොඩ්ඩක්. කවුද සාධනය කරන්න තියෙන්නේ? ABC ACB BAC. මේ ABC BAC ACB. එක පැත්තක් හරි. දැන් අනිත් පැත්තේ මොකද්ද තියෙන්නේ? සමානයි 180යි කියලා. අප්පඩිසිරි මේ පැත්තේ තියෙන කෝණ තුනක් නේ. දැන් මොකද කරන්නේ? ECD ACE ACB බලන්න. ACD ACB කියලා කියන්නේ මෙන්න මෙයා. ACE කියලා කියන්නේ මෙන්න මෙයා. හරිද? ECD කියලා කියන්නේ මෙන්න මෙයා. උතේ මේ තුන් දෙනාගේම එකතුව කීයක් වෙන්න ඕනිද? 180යි. අයියේ මේ සරල රේඛාවක් මත පිළිබද්ධ කොන පුතේ පළවෙනි දවසේ කියලාදී පළවෙනිම ප්‍රමේය. හරිද? සරල රේඛාවක් මත පිළිබද්ධ කොන. මේ තුන් දෙනාගේ එකතුව කීයකට සමානද? 180කට සමානයි. එහෙනම් අපි කැටින් දාමු. මොකක්ද දාන්නේ? නමුත් ECD එකතු කිරීම ACE එකතු කිරීම ACB සමානයි පුතේ අංශක 180යි. ඇයි ඒ හේතුව ලියනවා? සරල රේඛාවක් මත පිහිටිබද්ධ කොන. සරල රේඛාවක් මත පිහිටිබද්ධ කොන. ඉතින් පුතේ මේ තුන් දෙනාගේ එකතුව 180යි නම් අපිට මේ පැත්තට 180 දාන්න පුළුවන් නේද? එහෙනම් කෙලින්ම දානවා. එහෙනම් පුතේ එම නිසා අපි දානවා ABC එකතු කිරීම BAC එකතු කිරීම ACB සමානයි අංශක 180යි කියලා. බලන්න පෙන්වන්න තියෙන්නේ මොකද්ද කියලා. ABC මේ පෙන්වන්න තියෙන මෙන්න මේක මේ ABC ධන ACB ධන BAC තමයි 180යි කියලා. මේ බලන්න පුතේ මේ ABC ධන BAC ධන ACB තමයි 180. එහෙනම් පුතේ මේක ප්‍රමේය සාධනය කරා. ඔන්න පෙන්නුවා. කොහොමද උනේ කියලා පෙන්නුවා. රයිට්. ඔකට පුතේ කියන ප්‍රමේය සාධනය කිරීමක් කියලා. දැන් පුතේ සෙමිනාර් එකට දිගටම සම්බන්ධ වෙන්න පුතෙක් ඉන්නවා නම් හෝ වේවා නැති කෙනෙක් වුණත් කමන්නේ මේක අවශ්‍ය නම් ඒ කියන්නේ කොහොමත් දිගට වෙන කෙනෙකුට නම් මේක කොහොමත් උන ලියා ගන්න. ඒ නිසා දැනට වෙන ඒවා ලියන්න අවශ්‍ය නැහැ. මම ටියුට් එක වල සල්ලි දීලා ගත්තොත් මේක ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒත් ඉතින් මම මේ ටික ආයෙ පාරක් මතක් කරනවා. ඔයාලා දැන් ටක් ගාලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ෂෙනික ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න.
ඔයාලට ගෙදර ඉඳලා යන්න පුළුවන් මේක මීට. ඔන්න මම පස්සේ 9 වෙනි පිටුව තියෙන පුතේ ඔන්න මම ටික තමයි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ටක් ගාලා. ඉක්මනට. කොහොමද සෙමින එකට ටියුට් එක බයි කරන එක ටියුට් එක සල්ලි දෙන කට්ටියට අනිවාර්යෙන් සෙමින කෝස් එකේ මේ ටික ඔක්කොම ආපහු දෙනවා ඈ. වෙන වෙනම ෆොටෝස් දෙනවා ඒගොල්ලන්ට. එයාලට දැන් ආයි ෆ්‍රී කෙනෙක් ආයි ඉතින් පස්සේ නැති කෙනෙක් බලාපොරොත්තුවක් නැති කෙනෙක් ඉන්නවනේ දැන් ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔන්න මැද ටික. දාගන්න. ඉක්මනට දාගන්න පුතේ. ඔන්න අර ටිකක් දාගන්න. හරිද? රයිට් පුතේ. දැන් මේ යන්න එපා. ඉවර නෑ. විශේෂයෙන් කියන්නෝනේ පුතේ දැන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් 11 4 කට්ටිය විතරක් නම් මේකට සල්ලි දීලා ආවට කමන්නේ අනේ අපිත් වෙයි වැඩක් නෑනේ කියලා අමතක වෙන්නේ කියලා. පුතේ ටියුට් එකක් දෙනවා. හරිද? ආයෙත් ටියුට් එක දුන්නා කියන්නේ ඉතින් ආයෙ සුපිරිදෙන් ඔරිගේ ජීවිත කාලෙම මතක තිනවා. හරිද? ඔයාට දැන් ඉඳලා මේ කියන්නේ 9 වසර ළමයෙක් නම් හිටන්නේ 10ට යන්න ඉන්නේ. 10 වසර ළමයෙක් නම් හිටන්නේ 11ට යන්න ඉන්නේ. 8 වසර ළමයෙක් නම් ලොකුවටම නෑ නමුත් ඉතින් එයාටත් කරනවා නම් හොඳයි. හරිද? එතකොට පුතේ මේ කොහොම කරත් ඒ කියන්නේ තාම මේක මෙමරයිස් කරන එක මම කරේ නෑ. ඒ නිසා ඉන්න. කොහොම කරත් පුතේ ඔයා මේ ටියුට් එක ළඟ තියන මේක වැඩේ කරනවා කියන්නේ ඔයාට ඊට පස්සේ පාස් පේපර් කරන්න පුළුවන්. පාස් පේපර් වල තියෙන ඕනම ජ්‍යාමිතිය ගානක්. පුතේ සම්පූර්ණ පේපර් එක ගත්තොත් O level පේපරෙන් ලකුණු 25ක විතර කොටසක් අඩුම 20ක් 25ක් අතර කොටසක්. ඒ කියන්නේ අඩුම 23ක් විතර එනවා. උපරිම. මේ 23ක විතර සම්පූර්ණ කොටසක් මේ ජ්‍යාමිතිය කියලා කියන්නේ. ඉතින් මේ ටියුට් එකෙන් ඔයාට දැන් 9 වුණ වෙන්න පුළුවන්. ඔයා දැන් 10 වෙන්න පුළුවන්. ඔයාට දැන් ඉඳන්ම මේක කරලා තියාගත්තොත් ඔයාට O level පේපරේ 125ක් පුළුවන්. ඒ කියන්නේ තව කොට දාන දෙන්නේ කීයද 75යි. හරිද? අන්න වගේ ලොකු මේක ලොකු පාඩම් කොටසක්. රයිට්? ඒසක මතක තියාගන්න. රයිට්. අපි යනවා පුතේ වැඩේට ආයි පාරක්. මම රීමෙමරයිස් මං කෝනේ අන්තිම විනාඩි ටිකේ ආයි මෙමරයිස් කරනවා කියලා. දැන් පුතේ හිතුවරත් වර ඉක්මනට වැඩේ ඉවරුණා. මොකද ඔයාලට ප්‍රශ්න තිබෙන නිසා අපිට පාඩම කොට කරන් ආවනේ. දැන් ආයි පාරක් ටක් ගාලා මේක රීමෙමරයිස් කරලා අපි මිනිත් එකෙන් කරමු. රයිට්? එහෙනම් බලාගන්න. මොකද පළවෙනි එක අපි කතා කරමු. ත්‍රිකෝණයක පාදයක් සමානම පාදයක සම්මුඛ කෝණ සමාන වේ. ඒක විලෝමය. ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානම කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ඊට පස්සේ පුතේ මොකක්ද අපි කිව්වේ? සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තුනයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ, සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ, සමාන්තර ආශ්‍රයක එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි පුතේ. රයිට්. අපි ඊට පස්සේ කතා කරා විශේෂ එකක් සමාන්තර ආශ්‍රයක විකර්ණ. අර ශීර්ෂ දිශාකර රේඛා එකිනෙක මොකද්ද වෙන්නේ? දෙකට බෙදෙන. ඒ කියන්නේ සමච්ඡේදනය වෙනවා. ඊට පස්සේ අපි කතා කරා පුතේ අර උඩ කතා කරපු ලක්ෂණ තුනේ විලෝමයන් තුනක්. මොකද්ද? චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක්. තව එකක් කතා කරා චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක්. තව එකක් කතා කරා පුතේ විශේෂණ එකක් සමාන්තර ආශ්‍රයක් වෙන්න චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා ඒ විතරක්මදි සමාන්තරත් වෙන මේ දෙකම වෙනවා නම් ඒක චතුරස්‍රයක් කියලා. හරිද පුතේ? මේ ටික දිගටම ආවේ නැත්නම් ඒ කියන්නේ සෙමින එකේදී නම් කොහොමද මම මේ ටික ආයි චරිතරේ පාඩම් කරවනවා. ඒ නැතත් පුතේ මේ නොමිලේ කරගත්ත ටික දැන් ඔයා හොඳට පාඩම් කරලා තියාගන්න කවදාද දවසක ඔයාලට මේක ඕනි දෙයි විභාගේ ගාන පටන් ගන්න මේ ටික පට්ට වැදගත්. පට්ටම වැදගත් ඈ. එහෙනම් පුතේ ඔතනින් ඔන්න මම ගොඩක් දැන් මේ නම්බර එක ඕනි කටිට නම් ආයෙ පාරක් ඔන්න නම්බර එක දෙනවා මේකට මෙසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දාන්න මොන ප්‍රශ්නයක් තිබ්බත් අපි ඒකට විසඳුමක් හොයාගන්න. හරිද? එහෙම නැත්නම් පුතේ දැන් ඉඳලා මම ඔයාලගේ ගෲප් වලට ඩීටේල්ස් ටික දානවා මේක බයි කරන්නේ කොහොමද මේකට ටියුට් එක ගන්න කොහොමද මේකට ෆීස් ගෙවන්න ඕනි කොහොමද සම්පූර්ණ විස්තර ටික දානවා. ඒ ඔක්කොම විස්තර ටික ඔයාලට group වලින් ගන්න පුළුවන්. විස්තර නැති කෙනෙක් ඉන්නවා නම් පුතේ මේ group link එකක් මම එවන්නම්. ඒ link එකට join වෙන්න අනිවාර්යෙන්ම කවුරු හෝ ඒවා group වලට join වෙලා ඉන්න. ඒවට තමයි මම විස්තර දාන්නේ. පෞද්ගලිකව එවන්නේ නැත. right? ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා මේකට කතා කරන්න. ඒ හැරෙන්න වෙන වෙන විස්තර මොනවා හරි ඕනුම් කාරණාවක් පුතේ මේකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් විස්තර කතා කරගන්න පුළුවන්. හරි? එහෙනම් පුතේ වැඩේ ඉවරයි. right? ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා අහන්න පුළුවන්. ඕනෙ කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි කමෙන්ට් එකක් දෙන්න හරි මොනවා හරි කාරණාවක් කියන්න තියෙන කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න. එහෙනම් පුතේ මගේ කාරණාව මෙතනින් ඉවරයි. මම හිතනවා හිටපු පැය එකමාරක් දෙකක් විතර හිටියනේ. පැය දෙකක් විතර හිටියා. ওই පැය දෙකේ ඔයාලට මොකක් හරි වැඩක් වෙන්නේ නැති කියලා එන් වැඩක් මොකක් හරි වචනයක් හරි ඉගෙන ගත්තා නම් ඒ ඇති මට සතුටු වෙන්නේ මේ කෑ ගහවෙකට ගුර කඩාගෙන. right? එහෙනම් මම අදට මෙතනින් වැඩ ඉවර කරන්නම්. අපි එහෙනම් ඔයාලට යම් තාක් දුරකට මේකෙන් මොකක් හරි කෙරෙන්නද කියලා හිතනවා. එහෙනම් ටියුට් එක බයි කරලා යන කට්ටිය ඒකට අවිල්ලා වැඩි කරගන්න. නැති කට්ටියත් පුතේ ඔයාලා ඉන්න තැනක යන තැනක ඕන පන්තියක වෙන්න පුළුවන්. ඔයා මොන කොහේ ගියත් ඔයා හොඳට වැඩ කරන්න. හරිද? මගේ ආ වෙන්න පුළුවන්. ඔයා වෙන කාගේ යනවා කාගේ ගියත් ඔයා හොඳට වැඩ කරන්න. ඔයා වැඩ කරොත් පුතේ කොහේ කොතන හිටියත් ඔයාට වරදින්නේ අනිවාර්යයෙන්ම හරි වෙනවා. හරිද? සුනාමියක් ආවත් පුතේ පියසේසතම ගහගෙන යයි. හැබැයි ඔයා ඉගෙන ගත්ත දේ ගහගෙන යන්නේ
නෑ. හරිද? එහෙනම් ඒක මතක තියාගන්න ටික කරන් යන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. අයිබෝන් ජය වේවා සුබ රාත්‍රියක්.